අයිබෝවන් අද දෙරන බික් ෆෝකස් අපි 24 අපේ ප්‍රවෘත්ති නාලිකා විශේෂ වැඩසටහන ටීවී දෙරන හා සමගාමී විකාශය වෙනවා. ඔබ නොදන්න ඔබ ගෙදර ඉඳලා සමහර වෙලාවට බලන් ඉන්න. නමුත් ඒවා වෙන්නේ කොහොමද කියලා නොදන්න මානයන් ඔස්සේ තමයි මේ ටිකේම අපි වැඩසටහන් ක්‍රියාත්මක කළේ. විශේෂයෙන්ම අපි නොදකින විරුවෝ ඉන්නවා මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. විශේෂයෙන්ම රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේදී, ආරක්ෂක අංශස්තිය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේදී ඒ අය සමග කතා කරනකොට ඔබ ගෙදරට වෙලා ඉන්නකොට සමහරලාට වෙන දේවල් වෙන්නේ කොහොමද කියලා ඔබට හිතා ගන්න පුළුවන් වේවි. ඇත්තටම මේ දේවල් අපි ජනගත නොකළොත්, එහෙම නැත්නම් සමාජගත නොකළොත් සමහර විට මේවා නිකං උනානේ කියලා ඔබට හිතෙයි. එහෙම නිකං එන්නේ නැහැ මේ යාන්ත්‍රණය. බොහොම ශක්තිමත් යාන්ත්‍රණයක් කියන එක තමයි මේ කතාවෙන් පැහැදිලි වෙනවා ඇත්තේ. මා පෙර සාමාන්‍ය සූදානමක් විදිහට කතා කරනකොට කතා කරිච්ච දේවල් බොහොමයක් අපිට පුළුවන් අද දවසේ කතා කරන්න. පහුගිය දවස්වල ඉතාමත්ම ජනප්‍රිය චරිතයක් බවට පත් වුණා යුද හමුදාවේ බ්‍රිගේඩියවරයෙක්. ඔහු අපි අද වැඩසටහන සඳහා සම්බන්ධ කරගන්නවා. ඔබතුමාව සම්බන්ධ කරගන්නවා බ්‍රිගේඩිය ඉන්ද්‍රජිත් කන්දනාරච්චි මහතාපත් සමග සම්බන්ධ වෙනවා. ඔහු මධ්‍යස්ථාන සේවා විධායක ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායේ අයබෝවන් ඔබ පිළිගන්නවා. අයබෝවන්. ඒ වගේම අපත් සමග සම්බන්ධ වෙනවා මේ නිරෝධායන ක්‍රියාවලියේ ආරම්භයේ සිට මේ දක්වාම රැඳී සිටින වෛද්‍යවරයෙක්. ඒ අනුව කර්නල් වෛද්‍ය සවින් සේමගේ මහතා සම්බන්ධ වෙනවා. ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ නියෝජ්‍ය අධ්‍යක්ෂ යුද හමුදා නිවාරණ වෛද්‍ය අධ්‍යක්ෂ මණ්ඩලේ අයබෝවන් ඔබත් පිළිගන්නවා. අයබෝවන්. මේකේ මේ කතාව ඉදිරියට යනකොට ඔබට තේරෙවි අපි මොනවද කතා කරන්න බලාපොරොත්තු වෙන මානයන් කියලා. විශේෂයෙන්ම මේ සහල් කියන යාන්ත්‍රණය රටේ බොහෝ කාලයක් තිස්සේ මාෆියාවක් විදිහට ක්‍රියාත්මක වෙච්ච යාන්ත්‍රණයක්. දිවයිනේ පිහිටි ප්‍රධාන මෝල් 7කට ආසන්න පිරිසක් විසින් රටේම සමස්ත මිලදී ගැනීම ක්‍රියාත්මක කරනවා. ගොවියාගේ වී මිලදී ගැනීමේ සිට වී අලෙවි කිරීම දක්වා යාන්ත්‍රණය 100ට ගෙන කටයුතු කරනවා. අපි මේකට කියනවා සාමාන්‍යයෙන් තේරෙන විදිහට ඒගොල්ලන්ගේ ඒකාධිකාරයක් හදාගෙන ක්‍රියාත්මක වෙනවා කියලා. සමහරු මේකට කිව්වා මාෆියාවක් කියලා. බ්‍රිගේඩියර් දැන් මේ මාෆියාවක් විදිහට මේක ක්‍රියාත්මක වෙනවා කියලා ඔබට ඇතිතරම් තොරතුරු තියෙනවද? වාර්තා වෙනවද ඔබ කණ්ඩායමට? චතුර මේ මෛත්‍රී විශේෂයෙන් මම පොලි මොදි ස්තුතිවන්ත වෙනවා මේ රටසාරට මේ යුද හමුදාවතුමාට ආරාධනා කළේ සමා සහභාගී සම්බන්ධයෙන්. ඒ වගේම සුබලුතෝරදා ප්‍රාර්ථනා කරනවා. නිරෝගීමත් තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම හිතනවා මේ මාෆියාව කියන සම්බන්ධ වචනේ ඉතින් රටේ ජනතාවට මම හිතන්නේ මේක බැරෑරුණු වචනයක් වෙනවා. ඉතින් මම මාෆියාව කියන එක නමුත් හමුදාවක් වශයෙන් සහ හමුදා නිලධාරියෙක් වශයෙන් මට නම් මේ වචනේ ඉතර බැරෑරුණු තාක් තියෙන්නේ නැහැ. මම විශ්වාස කරනවා මේක මේ මාෆියාව කියලා මේ හඳුන්වන්නේ ඒ අර සතා කලා වගේ යම්කිසි ව්‍යාපාරික කීප දෙනෙක් ඉස්සලා විසින් හිත අඩු මිල ගණන් අඩිතේ ගොවීන්ගෙන් සහ ලබාගෙන බී ලබාගෙන ඒවා ගබඩා කරලා තියාගෙන ඒ රටේ යම් අවස්ථාවලදී හාල් හිඟයක් මවාපාමින් ඔවුන්ට අවශ්‍ය කරන ආකාරයට මිල පාලනය කිරීමක් කරනවා කියලා මම විශ්වාස කරන්නේ. මම හිතනවා ඒක ජනාධිපතිතුමාගේ දුර්ජාසී දැක්ම මත මේ පාරේ වක්කීමත් බාර දුන්නා හමුදාපතිතුමාට මේ ගොවියන්ගේ වීල් සාධාරණ මිලකට ලබා යුතුයි කියලා රුපියල් 50ක අවම මිල ගණන් නියම කළා තියෙනවා. ලබා දෙන්න කියලා ඒ යටතේ ගොවියන්ට විකුණන්න අවස්ථාව ලබා දෙන්න කියලා. ඒ නිසා අපි අතමැදියොක් කටයුතු කළා. අතමැදි වුණා. ඒ අනුව අපි දැන් ගොවියන්ට සාදර ඉටු කළා. මම හිතනවා මේ රටේ දැන් නිෂ්පාදනය වෙලෙතකොට කියලා අවසන්. ඒකද අපි හැම ගොවියටම රුපියල් 50 ගානේ බී කිලෝ විකුණන්න අවස්ථාව උදා කරලා දුන්නා. මේ වෙනකොට මම හිතන්නේ ව්‍යාපාරයට රුපියල් 55 60 බී ගන්න සිද්ධලා තියෙනවා. ඒ වගේම ඒ කියන්නේ මේ තත්ත්වේ නිකන් ඇති වෙච්ච තත්ත්වයක් නෙමෙයි. නිකන් ඇති තත්ත්වයක් නෙමෙයි. ඒ කියන්නේ නැති කරපු තත්ත්වයක්. අපි කරපු ඇති කරපු ඒ කියන්නේ මම ඉතල පැහැදිලි කරන්න කොට කොහොමද ඒ තත්ත්වය ඇති කළේ කොහොමද කියන එක ඒක බැරණු කාර්යයක්. එතකොට ඊට අමතරව මම හිතනවා දැන් මේ වෙනකොට මම පාලමිල ඇති කළා තියෙනවා රුපියල් 90යි සම්බ වලට රුපියල් 85යි කැකුළු වලට. මම හිතනවා රුපියල් 50 ගානේ බී මිල දී ගත්තා නම් මේ මිල ගණන් ගන්නදී සාධාරණ ඉටුලා තියෙනවා ගොවියට ඉටුලා තියෙනවා මහ ජනතාවටත් ඒ පාරිභෝගිකයට සාධාරණ ඉටුලා තියෙනවා. ඒක නිසා ඒ වගේම තමයි ව්‍යාපාරිකයටත් සම්පූර්ණ සාධාරණ මිලක් ලැබෙනවා මේකට සාධාරණ ලාභයක් තියෙනවා උට. මම හිතනවා දැන් මේක යනුව බැලුවා පස්සේ ඉදිරියේදී මේ නියම විදියට ගොවියට අදාළ සාධාරණ මිල ලැබෙනවා. පාරිභෝගික සාධාරණ මිලට හාල් ලැබෙනවා. ව්‍යාපාරයට සාධාරණ මිලක් ලැබෙනවා. ඒක නිසා මම හිතනවා ඉස්සරහට මේ මාෆියා කියන වචනේ භාවිතා නොවේ මේ වැඩි විලාසම කියලා මම විශ්වාස කරනවා. නමුත් මේ ව්‍යාපාරිකයෝ ගැන කතා කරද්දී ආසන්න වශයෙන් බෙදුවම මේගොල්ලන්ගේ නිෂ්පාදන පිරිවැය ගත්තොතින් ප්‍රවාහනයේ ඇසුරුම විදුලි ඒකකයේ සේවක වැටුප් ඒකසී මිලදී ගැනීම සඳහා වැඩි ප්‍රමාණයක් වී අරගෙන වී කිලෝ එකමාරක් විතර අරගෙන මේ වී කිලෝ එකක් හදනකොට එතකොට ඒගොල්ලන්ට ලොකු පිරිවැයක් තියෙනවා. ඒතර මේ පිරිවැය එක්ක බලනකොට නිෂ්පාදකයා විදිහට ඔහුට ලාභයක් නැත්නම් ඔහු මේක කරන්නේ ඔබ කියන්නේ ලාභයක් තියෙනවා කියලාද නැහැ කියලාද? මම හිතනවා මෙමය දැන් ඉස්සෙල්ලා ඒගොල්ලෝ විගත් රුපියල් 35ට 35ට ගන්න අවස්ථාවේ ජනාධිපතිතුමා අපිට හමුදාපතිතුමාට වාසි උපදෙස් දුන්නේ හමුදාව මේකට මැදිහත් වෙලා හිටන් මේක නිවැරදි කරන්න කියලා. නමුත් අපි නිවැරදි කළාට පස්සේ අපි 50 ගාන වී ගන්නකොට දැන් ව්‍යාපාරික විසින් රුපියල් 52ට 53ට 55ට 60ට ගන්නවා. ඒක නිසා මම හිතනවා 60 ගත්තොත් නම් 90ට දෙනකොට අපිට ප්‍රශ්න ගත වෙන්න පුළුවන්.
නමුත් 50ට ගත්තම ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඒක මම නියම පිළිවෙල නියම කරලා තියෙනවා. ඒක අනුව මම හිතනවා අසාධාරණ නැහැ රුපියල් 90 කියනකොට සාමුගේ සාධාරණ ලාභයක් උඩ ලැබෙනවා. ඒක මම හිතනවා ඒක අනුව හැමෝටම සාධාරණ ඉටු වෙනවා කියලා මම විශ්වාස කරනවා. ගොවියට සාධාරණ ඉටු වෙනවා. පාරිභෝගික සාධාරණ ඉටු වෙනවා. ව්‍යාපාර ඉටු වෙනවා. අර අනවශ්‍ය මිල ගණන් අටතේ විනිවිද ගන්නේ නම් මම එක පාට හිතුව දැම අපි මෝල්කරුවන්ගේ පැත්තෙන් බැලුවොත් ඒගොල්ලන්ගේ පැත්තෙන් කියනවා හැමතිස්සම කියනවනේ එකට 6 අනුපාතයට යන්නට උන වී කිලෝ 16ක් ගත්තොත් තමයි සහල් කිලෝ 10ක් හදාගන්න පුළුවන්. මේ වගේ තෙත බරාරව මේවා ඔක්කොම ඇරලා ඉවරලා ගත්තන් පස්සේ ආසන්න වශයෙන් වැඩි කරෝතින් අපි 16 වැඩි කරෝතින් රුපියල් 800ක විතර මුදලක් වෙනවනේ වී කිලෝ 10 මේ හාල් කිලෝ 10ක් හදන්න. හැබැයි දැන් මේ විකුණන මිලත් එක්ක ගත්තන් පස්සේ දැන් ඔබතුමා කියන්නේ 90 සීමාවට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ රුපියල් 100 කියන සීමාවේ අනිත් ඒවා ඔක්කොම දරන්න පුළුවන් කියලා ඔබතුමාට ලැබෙන දත් අනුව ඔබතුමා විශ්වාස කරනවා. මේ මම චතුර තියෙන්නේ දැන් මේකේ එයාලා මොනවයි කතා කිව්වත් මේ සියලුම ಜಾති වී හැම වී ಜಾතියක්ම නාඩු සම්බන්ධ කීරි සම්බන්ධ සියලුම වී වර්ග අපි ගත්ත රුපියල් 50ට. එතකොට අපි ගන්න කලින් මේ ව්‍යාපාරික විසින් මේව රුපියල් 135ට ගත්තා. ඒ අපි අනකොටක් ඒගොල්ලෝ අරගෙන තිබුණේ යන ප්‍රමාණය. නමුත් අපි ළඟ ඒ අවස්ථාවෙන් තියෙන කොයි ප්‍රමාණයක් කොයි කොතැන් වල තියෙනවද කියන එක. ඒ නිසා මම විශ්වාස කරනවා මේ ඔබ කියන විල ගණන් අටතේ බොහොම සාධාරණයි. ඒකේ කාට අසාධාරණයක් වෙන්නේ නැහැ. මහ ජනතාවට සාධාරණ වෙනවා. අපි කරපු ව්‍යායාමේ සාර්ථකභාවය ඇති වෙන්න නම් ඒ මහ ජනතාවට ඒ සාධාරණ මිල ලැබිය යුතු වෙනවා. මම හිතනවා අපි එතන ඉන්නවා. ඒක සඳහා රජයත් එතන ඉන්නවා. මිල නියම කළා. පාරිභෝගික අධිකාරිය ඉන්නවා. කීර්තිමත් නිලධාරියෙක් අපේ විශ්‍රාමික හමුදා නිලධාරියෙක් පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් කටයුතු මම හිතනවා ඔහු අදාළ කාර්ය කරයි. ඔහුට වකී පවර්ලා තියෙනවා. ඒ පාලන මිල යටතේ ලංකාව තුළම විකිණීම සඳහා ඔහු අවශ්‍ය පාලනයේ මිලට විකුණුවා යන්න සොයා බලා අවශ්‍ය නීතිමය ක්‍රියා ගනී ඒ කඩ කරනවා මම මට විශ්වාසයි ඔහු ඉතා දක්ෂ නිලධාරියෙක්. ඔහු ඒ අපි කරපු කාර්ය ඉදිරියට ගෙන ආවි කියලා මම විශ්වාස කරනවා. රජ්‍ය විශේෂ රජයේ වක්කම පැරලා තිනවා. අනිවාර්යෙන් පරිභෝග අධිකාරී ලව්වා ඒ සහල් මිල පාලනය කළා රටේ ජනතාවට මේ සාධාරණ මිල ආලා මම ඒක කරයි කියලා විශ්වාස කරනවා. මේ වී සම්බන්ධයෙන් කතාව ඉදිරියට මේ යාන්ත්‍රණය කොහොමද හැදිලා තියෙන මේ මාෆියා විඳින්න මොනවද ක්‍රියාත්මක වුනේ කියලා ඉදිරියට පෙළගස්සනවා නම් ඒ අතරතුරේ අපි මේ කතාව ඉදිරියට යන්න ඕනේ මේක සංවාදයක් ඉදිරියට යන හින්දා දැන් මේ වෛද්‍ය කණ්ඩායම ගත්තම යුද හමුදාවේ මේකේ වසංගත රෝග ඒක එහෙම නැත්නම් වසංගත වේදය සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක්ලත් පිරිසක් ඉන්නවා කියලා සමහරවිට ජනතාවත් දන්නේ නැතුව ඇති. කොයි කාලෙද මේ වසංගත සම්බන්ධයෙන් සූදානම ඔබතුමාලා පටන් ගත්තේ යුද හමුදාව විදියට කොතරම් පරණද මේ කණ්ඩායමේ සේවා කාලය? ඇතරම චතුර අපේ යුද හමුදා වෛද්‍ය සේවය 1881 පටන් ගත්තේ. යුද හමුදා රාජකීය යුද හමුදා පටන් ගත්ත කාලෙදී මට ශ්‍රී ලංකාවේ ඒ ඉතිහාසයේ පටන් ගත්ත දවසේ ඉඳන් අපේ ඇත්තටම කියනවා නම් වසංගත රෝග අංශය කියන වගේම ඒක නිවාරණ වෛද්‍ය අංශය. ඒ අංශය ඒ කාලේ ඉඳන්ම සුළුවෙන් පටන් අරගෙන දැන් මේ වෙනකොට ඉතා විශාල අංශයක් බවට පත් වෙලා සිටිනවා. ඒ අංශය සහභාගී කරගෙන අමතරව අපේ සියලුම වෛද්‍ය අංශ සහභාගී කරගෙන තමයි අපි මේ නිරෝධායන කටයුතු ආරම්භ කළේ. මේ කොවිඩ් හරි එහෙම නැත්නම් වෙනත් වසංගත තත්වයකට මුහුණ දීම සඳහා යුද හමුදාවේ ඒ කොතරම් පිරිසක් එහෙම පුහුණුව ලැබපු පිරිසක් විදියට ඉන්නවද කොහොමද මේ පුහුණුව පටන් ගත්තේ ඔබතුමාලා? අපිට ඇත්තටම මේකට නියම පන්නරය ලැබුණේ 34ක් තිබුණු යුද්ධයේදී. අපේ වෛද්‍ය කණ්ඩායම් මේ 34 පුරාම යුද හමුදාවේ සමාජිකයන් විතරක් නොවේ සිවිල් ජනතාව ඒකම ත්‍රස්වාදී කණ්ඩායම් වල තුවාලකාරයනුත් අපි ප්‍රතිකාර කරා. හැම දෙනාම දන්නවා අපි කරපු කාර්යභාරය. ඒ ලැබුණු පන්නරය තුළින් තමයි අපි මුලින්ම මේ කාර්යභාරයට අපේ පුහුණුව ලබා ගත්තේ. ඊට පස්සුව අපි අපේ හදිසි වෛද්‍ය කණ්ඩායම් ඕනම හදිසි අවස්ථාවකට මුහුණ දෙන්න සූදානම් කරගෙන හිටියා. ඒක නිරන්තරයෙන් යුද හමුදා විදිහට අපිට පැවරෙන රාජකාරියක්. ඒ කියන්නේ විදේශ රටවල් වල පුහුණුව මේ දේවල් ලැබුණද වසංගත සහ ශ්‍රී ලංකාව තුළ අපි නිරන්තරයෙන් පුහුණු වීම කටයුතු කරා. ඊට අමතරව අපි ලෝක සෞඛ්‍ය සංවිධානයත් එක්ක සම්බන්ධ වෙලා අපේ හදිසි ආපදා වෛද්‍ය කණ්ඩායම් පුහුණු කිරීම පටන් ගන්න තිබුණා. කොයි කාලෙද? අපි අතරම මීට අවුරුදු 4කට පමණ පෙර ශ්‍රී ලංකාවේ අපේ ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම් විදියට හමුදා යුද හමුදා වෛද්‍ය කණ්ඩායමක් ලෝක සෞඛ්‍ය සංවිධානයත් එක්ක ලියාපදිංචි කරා. ඒක මේ දකුණු ආසියානු කලාපයේ තායිලන්තයට පස්සේ එහෙම ලියාපදිංචි කරපු ප්‍රථම රට ශ්‍රී ලංකාව. ඊට අමතරව වැදගත් දෙයක් තියෙනවා. අපි ඊශ්‍රායලෙන් පස්සේ ලෝකයේ දෙන දෙවන හමුදා හදිසි ප්‍රතිචාර අංශය ලෝක සෞඛ්‍ය සංවිධානයත් එක්ක කටයුතු කරනවා. ඒක වෛද්‍ය අංශයෙන්. වෛද්‍ය අංශයෙන්. ඉතින් අපි ඒ ලබාගත් පුහුණුවීම් සහ
පෙර සූදානම තමයි මේ අවස්ථාවේ ප්‍රයෝජනයට ගන්න. මේක වසංගතයක් ඉලක්ක කරගෙන එහෙම නැත්නම් හදිස්සි කෙමිකල් ඇටැක් එකක් මොනවා හරි ඒ පැත්ත විශේෂකරණ කළාද ඔබතුමාලා මේක පුහුණුනේ මට ඒ ඔබ ඇත්තටම අහලා ඇති CBRN කියන වචනය දැන් නිතර පාවිච්චි කරනවා මේ කොරෝනා වසංගතයෙන් පස්සේ. ඉතින් ඒ CBRN කියන්නේ කෙමිකල් බයොලොජිකල් රේඩියෝලොජිකල් නියුක්ලියර් ඉවෙන්ට්ස් වලට ඒ වගේ තත්ත්වයක් ඇති වුණාම රටක ඒකට කොහොමද මුහුණ දෙන්නේ කියලා. ඉතින් අපිට ඉංජිනේරු වංශයක් තියෙනවා ඒ සඳහා විශේෂඥයෝ. ඒකම අපේ වෛද්‍ය කණ්ඩායම මේ සඳහා අපි දිගින් දිගටම පුහුණු කරලා තියෙනවා. ඉතින් මේ දැන් ඔබතුමාලා දකින මේ ඇඳුම් ආයතම් ඒ ආරක්ෂක උපකරණ පාවිච්චි පිළිබඳ නිසි ක්‍රමවේදයක් තියෙනවා. ඒ පුහුණුවීම් සියල්ල අපි සිද්ධ කරා මේ කොරෝනා වසංගතය එන්න කලින්. ඊට අමතරව අපිට හැකියාවක් තියෙනවා ලංකාවේ තියෙන ඕන ස්වාභාවික උපද්‍රවයකදී අපේ වෛද්‍ය කණ්ඩායම් ඉතා ඉක්මනින් ක්ෂණිකව ප්‍රතිචාරයක් කරන තත්ත්වයකට එන්න. අපිට උදාහරණයක් විදිහට පැය දෙකක කාලයක් තුළදී සම්පූර්ණ රෝහලක් හදිසි ආපදා තත්ත්වයකදී පිටවන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක මේ අවශ්‍ය පුහුණු වෛද්‍ය කණ්ඩායම් අපි සතුව තියෙනවා. හරි ආසයි කතාව. ආගින්න සූදානම පිළිබඳ කතා කරනකොට ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවට මේක ගැටෙන්නේ නැහැ. මෙහෙම මෙච්චරක් සූදානමක් තියෙනවා. දැන් ඔබතුමාලා පැය 48ක වගේ කාලයක් ගත්තා දියතලාවේ කඳවුර ඉදි කරන්න. නිරෝධායන මධ්‍යස්ථාන ඉදි කරන්න. ඒතකොට මේ නිරෝධායන මධ්‍යස්ථානයක් ඉදි කරනවා කියන එක අපිට පේන්නේ එකපාරට ගොඩනැගිල්ලක් හැදුවා. ඒකට කාමර ටිකක් වෙන් කරා. ඊට පස්සේ ඒ අයට ඇඳන් ටිකක් දැම්මා. මේකනේ ඉතින් අපිට පේන්නේ. දැන් මීට අමතර වෙන ක්‍රමයක් තියෙනවද ඔබතුමාලා මේ සම්බන්ධයෙන් අධීක්ෂණය කරන නිරෝධායන මධ්‍යස්ථානය ස්ථාපිත කරනකොට? සූතියේ ප්‍රශ්නය යොමු කරාට දැන් මේ වෙලාවේ තියෙන ලොකුම ගැටලුව තමයි අපි මේ නිරෝධායන කටයුතු නියමාකාරයෙන් සිද්ධ කරනවාද කියන එක. ඉතින් අපිට වුහාන් ඔබ දන්නවා වුහාන් එක අපි ක්‍රියාන්විතයක් කියලා හඳුන්වන්නේ. මොකද අපිට ඒක බේරා ගැනීමේ ක්‍රියාන්විතයක් විදිහට සිද්ධ කරන්න සිද්ධ වුණා. අපේ චීනයේ හිර වෙලා හිටපු සිසුන් කණ්ඩායමක් ලංකාවට ගේන්න. ඒකෙදී අපි දකිනවා එක පැත්තක් හොඳ පැත්තක් ඒකම අපිට නරක පැත්තකුත් පේනවා. ඉතින් ඒ හොඳ පැත්ත තමයි අපිට පොඩි කණ්ඩායමක් හසුරුවන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් ඒකෙදී අපි අර නිරෝධායන කටයුතු වල අපේ තියෙන විද්‍යාත්මක දැනුම හරියටම යොදන්න අවස්ථාව ලැබුණා. ඔබ දන්නවා ඇති සාමාන්‍යයෙන් එක කාමරයක් සහ එක වැසිකිළියක් සහිතව නිරෝධායනය සිද්ධ කරන්න ඕනේ. ඉතින් ඒ කටයුතු කරන්න අපිට ඒ අවස්ථාවේ ඉතාමත් විද්‍යානුකූලව ඒ කටයුතු සිද්ධ කරන්න අපිට හැකියාව ලැබුණා. ඒක මේකේ නරක පැත්ත තමයි ඒ තිබුණු පූර්වාදර්ශය වැදගත් විදියට තේරුම් ගත්තා. මොකද අපි දෙවනි වතාවේ සිද්ධ කරේ මෑස් ක්වොරන්ටයින් එක. ඒ නැත්තම් සමූහ නිරෝධායනය. ඉතින් අර සුළු කණ්ඩායමට කරන ක්‍රමවේදය ඒ විදිහටම යොදන්න අපිට හැකියාවක් නැහැ සමූහ නිරෝධායනයක. ඔබ දකින්න ඇති සමාජ ජාලවල අනිකුත් දියුණු රටවල් රුසියාව, ජර්මනිය, ඔමානය, කටාරය වගේ තැන්වලත් අපි මේ භාවිතා කරපු ක්‍රමවේදයම තමයි මේ සමූහ නිරෝධායනය සඳහා භාවිතා කරේ. ඉතින් ඒ නිසා අපිට ලංකාවට ආපු කණ්ඩායම් බලාපොරොත්තු වුණා අපි දියතලාවේදී වුහාන් ශිෂ්‍ය සමූහයට කරපු නිරෝධායන කටයුතු ඒ විදිහටම කරයි කියලා. උදාහරණයක් විදිහට කියනවා නම් දියතලාවේ අපි සියලුම කණ්ඩායම් තනි කාමරවල තියන්න අපිට හැකියාව තිබුණා. ඒකෙදී අපේ ඉංජිනේරු කාර්ය මණ්ඩලය මම මෙයාලට මතක් කරන්න ඕන අපේ හමුදාපතිතුමා කියනවා වගේ අපිට කොළ නොහැක්කක් නැහැ. ඒක නිසා අපිට පුළුවන් වුණා පැය 48ක් ඇතුළත ඒ නිරෝධායන මධ්‍යස්ථාන අංග සම්පූර්ණව නිම කරලා ඉවර කරන්න. ඒකම අපි අපේ සියලුම නිරෝධායන ක්‍රමවේදයන් ඒකෙදී භාවිතා කරන්න පුළුවන් වුණා. අපිට දැන් දෙකෙන්ද මෙතන ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමා කියන එක. එතකොට දියතලාවේදී වෙච්ච දේ සමූහයක් විදිහට නිරෝධායනය කිරීමේදී උනේ නැහැ කියන්නේ ජනතාවගේ ප්‍රශ්නයක්ද එතනට ආපු අයගේ ප්‍රශ්නයක්ද මොකද කොතනද ප්‍රශ්නේ තිබ්බේ ඔබතුමා වෛද්‍යවරයෙක් විදිහටද? නෑ ඒක තමයි අපිට ඒ අවස්ථාවේ අපිට ඒ එකම ක්‍රමවේදය හැම අවස්ථාවකම පාවිච්චි කරන්න බෑ. ඒ කියන්නේ සුළු කණ්ඩායමක් නිරෝධායනය කරද්දී අපිට ඒ සියලුම දේවල් ඒ අවශ්‍ය විදිහට කරන්න පුළුවන්. නමුත් සමූහ නිරෝධායනයකදී මම හිතන්නේ ලෝක කිසිම රටකට ඒ සුළු කණ්ඩායමක් නිරෝධායන කරන ක්‍රමවේද ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා. නමුත් අපිට තියෙන පහසුකම් යටතේ අපි කවදාකවත් හමුදාවක් විදිහට කිසිම දෙයක් අඩුපාඩු තියෙනවා කියලා බාර ගන්න නැතුව ඉන්නේ නැහැ. අපිට තියෙන පහසුකම් යටතේ අපිට කරන්න තියෙන හොඳම දේ තමයි අපි සිද්ධ කරන්නේ. අපේ බඩ පිරිසේ සඳහා ඕනෙලාක සූදානම් වෙලා සිටිනවා. ඒ ඉන්න පිරිස ගත්තොත් දැන් ඒ පිරිසේ දැන් අනියුක්ත කරලා ඉන්න එහෙම එම ස්ථානෙට ගෙනියනකොට දැන් වෙන වෙනම එන කට්ටිය වුණත් අපි බස් එකක දාගෙන වෙනම අරගෙන යනවා ලොකු දුරක්. එතකොට ඒ දුර උදාහරණයක් විදිහට අපි මෙහි ඉඳලා කන්තකාඩු යන්න හරි එහෙම නැත්නම් අනිත් පැත්තෙන් පොම්පේ වවුනියාවට යන්න හරි ගත්තොත් සෑහෙන දුරක්. එතකොට මෙහෙම අරගෙන යනකොටම මෙතන ප්‍රශ්නයක් නැද්ද මේ පිරිස ඈතට අරගෙන යන එකේම එකට? මුලින්ම කියන්න ඕනේ අපේ මේ නිරෝධායන කටයුතු වලදී අපේ මූලික අරමුණ උනේ රට තුළට මේ රෝගය ඇතුල් වීම වැළැක්වීම. ඒක අපිට මේ මූලික අරමුණ මම හිතන්නේ අපි ඉෂ්ට කරා කියලා අපි හැමෝම දන්නවා. අපි
රෝගීන් 36 දෙනෙක් හඳුනාගත්තා ඒ නිරෝධායන කාර්යයේදී පළමුවනටේදී පිටරට වලින් ලංකාවට ආපු. ඒකෙදී අපිට මුහුණ දෙන්නන ප්‍රායෝගික ගැටලුවක් තමයි ඒ කඳවුරු තුළ රෝගෙ බෝවීම. ඒකට අයිති ඔබ කියන වගේ රථවාහන තුළ බස් එකේ එන එකත්. ඒතර ඒකෙදිත් අපේ ඊළඟ අරමුණ උනේ මේ රෝගය කඳවුරු තුළ බෝවීම වැළැක්වීම. අපිට කියන්න එතකොට දැන් මේ නිරෝධායන මධ්‍යස්ථානයකට දැන් ඔබතුමන් මේ අරගෙන යන්නේක වෙන් කිරීම ප්‍රශ්නයක් තියෙනවා කියන එක කිව්වා. ඒ වගේම දැන් එතකොට කෙටි කාලයක හමුවීම තුළ රෝගය ව්‍යාප්තුනා කියලා ලැබෙන තොරතුරු තියෙනවද කොහේ හරි දැනට? ඔව් දැන් මම කියාගෙන ආවේ අර දැන් අපිට දෙවෙනි අරමුණ උනේ කඳවුර තුල රෝගය වැළැක්වීම වෙලා. තුන්වෙනි අරමුණකුත් තියෙනවා අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය. ඒගොල්ලෝ ආරක්ෂා කරගෙනත් අපේ වගකීමක්. ඉතින් අපි ඔබතුමා කිව්වා වගේ ඔය බස්වල ගේන එක අපිට ගැටලුවක් වුණා. නමුත් ඒකෙදි අපි ක්‍රමය දැන් පාවිච්චි කරා. එකම දැන් ඒකෙදි ඊට කලින් ගුවන් යානය තුලත් ඔය ගැටලුව තිබුණා. ගුවන් යානය තුළ පැය 6ක් 8ක් වගේ කාලයක් මේ කණ්ඩායම් එකට ආවේ. අපි ගොඩක් වෙලාවට උත්සාහ කරා අපේ ක්‍රමවේද තිබුණා ගුවන් තොටුපළේදී ඒ කණ්ඩායම් වෙන වෙනම බස් රථවල රැගෙන එන්න. ඒකෙදී අපිට සමහර විට සිදු වුණා සමහරට 10 දෙනෙකුට සීට් 50 බස් එකක් වෙන් කරන්න. අපි කරේ නෑ ඒ ගුවන් යාන දෙක කාපු කණ්ඩායම් මිශ්‍ර කරේ නෑ. ඒ වගේ ක්‍රමවේද දැන් ඊට පස්සේ නිරෝධායන කඳවුර තුලදීත් අපි රටරාල් වශයෙන් වෙන් කළා තමයි නිරෝධායන සිද්ධ කරේ. උදාහරණයක් විදිහට අපේ කන්දකාඩු කඳවුරේ ඉතාලියෙන් ආපු පිරිසකුත් කොරියාවෙන් ආපු පිරිසකුත් හිටියා. ඒ කණ්ඩායම් අපි වෙන වෙනම තමයි නිරෝධායන ලක් කරේ. ගල්කන්දට වෙනම පිරිසක් යවුවා. ඒ විදිහට අපි යම්කිසි ක්‍රමවේදයක් භාවිතා කරා ඒ පිරිස අතර අන්තර් හෝමාරුවක් සිද්ධ වෙන එක වළක්වන්න. ඒකම අපි ආපු දිනවකවන්න වන්න ඒ අනුවත් වෙන් කිරීම සිද්ධ කරා. ඊට අමතරව අපිට පුළුවන් වුණා ඒ ගැන අපිට දැනීමක් තිබුණේ නැහැ. ඇත්තටම මේ ආපු කණ්ඩායම් වලට අපි දැනුම් දුන්නා ඒගොල්ලෝ ආපු නගර අනුව. ඔය සමහර නගරවල රෝග වැඩි, සමහර නගරවල රෝගය අඩු වෙන තිබුණා. ඉතින් නගර අනුවත් අපි වෙන් කිරීමක් කරා. ඉතින් ඒ අනුව අපිට පුළුවන් වුණා අපිට පිටරටින් ආපු කණ්ඩායම් වල ඒගොල්ලෝ අතර කඳවුර තුළ රෝගය මට වගකීමෙන් කියන්න පුළුවන් අපි ඒ කඳවුර තුළ රෝගය පැතිරීම ඉතාම අවනු කරා කියලා. අපි ඒ කොටසේ ඉතුරු ප්‍රශ්න ටිකට යොමු වෙන්න පුළුවන්. නමුත් මීට ඉස්සෙල්ලා මේ සහල් සම්බන්ධයෙන් කතා කරේ මාෆියාව ගැන කතා කරේ. එතකොට දැන් මේක බිඳීම කියන කාර්යයේදී අලුත් රජයක් බලයට පත් වෙලා ඒතර කෙටි කාලයක් තමයි මේ ගෙවෙන්නේ තාම. ඒතකොට මේකෙදී මේ වගකීම කොයි කාලෙද ඔබතුමාලට පැවරෙන්නේ මේ සම්බන්ධයෙන් සොයා බලන්න කොහොමද මේ යාන්ත්‍රණය සැකසුනේ? චතුර එතෙන්දී මම අපි ජනවාරි මාසයේ තමයි මේක ජනාධිපතිතුමා විසින් මේ කාර්ය දවන්ත පැවරුනේ. අපි මේ වීමිලිදිකම ආරම්භ කළේ ජනවාරි 29 වෙනිදා. දින කීපයක් කලින් තමයි ජනාධිපතිතුමා විසින් හමුදාපතිතුමාට දැනුවත් කරලා තිබුණේ මේමයි මේකට වැදියත් වෙන දැනට රටේ පවතින තත්ත්වය අනුව රුපියල් 30-35 තමයි පෞද්ගලික වී ලබා ගන්න කියන එක. ඒතර හමුදාපතිතුමාට වැගුරුපෑරුවා. හමුදාපතිතුමා මා දැනුවත් කළා. ඒ සඳහා මාව මගේ නම යෝජනා කළා. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මගේ නම දැනුම් දුන්නා. මොහු තමයි වී පිළිදි ගැනීම සඳහා 12 වෙනි නිලධාරි වශයෙන් සියලුම ලේකම් දිසාපතිවරුන් දැනුවත් කළා. AG-ට දැනුවත් කළා. ඒ සඳහා යෙදෙන්න කටයුතු කළා. ඒ අවස්ථාවේ මුලින් අපි බැලුවා හමුදාපතිතුමා සාකච්ඡා කරලා බැලුවා මේකේ දැන්ට අපි ගන්න කියලා කිව්වට ගන්න කොච්චර පාසුකම් තියෙනවද? ඒ කියන්නේ වී ගබඩාවල පාසුකම් කොච්චර තියෙනවද කියලා. ඒක අපි දැනගත්ත අපිට ලැබුණා මේ වී විලිදි ගන්න කලින් ගබඩා පාසුකම් ප්‍රමාණවත් නැහැ. අඩු වශයෙන් ගබඩා 50ක්වත් අලුත් වැඩිය කළ යුතුයි කියන එක. ඒතර හමුදාපතිතුමා විසින් එක ජනාධිපති දැනුවත් කිරීමක් කළා. අඩු වශයෙන් වී ගබඩා 50ක්වත් අලුත් වැඩිය කළ යුතුයි. හමුදාපතිතුමා මම රටේ හිටපු කීර්තිමත් හමුදා නායකයෙක් වශයෙන් අද ජනාධිපතිතුමා එතුමා දන්නවා මේ හමුදා යාන්ත්‍රණ කොච්චර ශක්තිමත්ද කියන එක. එතුමාගේ දැන් හමුදාපති උපදෙස් ලබා දුන්නා පැය 40ක් ඇතුළත ගබඩා 50 අලුත් වැඩියා කරන්න කියලා. මම හිතන්නේ මේක සාමාන්‍ය මිනිස්සුන්ට මේක අලුත් දෙයක් වේවි. කොහොමද මේ ගබඩා 50ක් පැය 40ක් ඇතුළත අලුත් වැඩියා කරන්න කියලා. මම හිතනවා පැය 70ක් වගේ කාලයක් තුල එම ගබඩා 50 අලුත් වැඩියා කළා. මම හිතනවා ඒක මිනිස්සුන් උදාට අපි හිතනවා එක ගබඩා උදාහරණයක් ගන්න ගත්තාන් පස්සේ එක ගබඩාවක් අලුත් වැඩියා ගන්න සෙබළු 150 දෙශයක් එදෙව්වා. පැය 70ක් ඇතුළත සම්පූර්ණ ගබඩා ටික අලුත් වැඩියා කළා 50. ඒතර ගබඩා තියෙනවා 317ක් බියලි මණ්ඩල යටතේ. ඒ 317 ගොඩක් අතව සුළුසුළු දෙයක් කරන් තිබුණා. ඒවත් අපි ඒ සමගාමී කරගෙන ගියා. එතකොට අද 317 යටතේ මේ හාල් වී ගබඩා කරන්න පුළුවන් මෙට්‍රික් ටන් 350 3,50,000. නමුත් අපි දැන්ට අපි ළඟ තියෙන්නේ 25000යි මෙට්‍රික් ටන්. ඒ කියන්නේ අපිට ඒ වගේ තව 10 ගුණයක් ගබඩා කිරීම හැකියාව තියෙනවා. ඊ ගබඩා සතුව අවශ්‍ය මිලදී ගැනීම කරනවා. ඒ කියන්නේ මේ වී අලුයි මණ්ඩලයේ ගබඩා තමයි ඔබතුමාලා පැත්ලිසටෙන් හැදුවේ. වී අලුයි ගන්නේ මම ගබඩා තමයි අලුත් වැඩියා කළේ. එතකොට ඊට අමතරව
ඒ ගබඩ අලුත් වැඩ කරන අවස්ථාවේ පැය දෙක කාලය තුල අපි තීරණය කළා ඇයි මේ ගොවියෝ රුපියල් 50 තීද්දී ඇයි මේ 35ට වෙළඳුරු ලබා දෙන්නේ කියලා. ඒ ප්‍රශ්නට විසඳුම ලබා දිය යුතුයි කියලා අපි සාකච්ඡා කළා. කළා ජනාධිපතිතුමා අපි යම්කිසි ප්‍රශ්නයක් හඳුනාගත්තා. පළවෙනි ප්‍රශ්නේ වෙලා තිබුණේ ගොවියන්ට ඒ ඔවුන්ගේ වී නිෂ්පාදනය කළාන් පස්සේ අලෙවි වීලේ මණ්ඩල ගේනවා උන්ට වාහන අවශ්‍යලා තිබුණා. ඒ වගේ මේ කටයුතු කරගෙන යන්න ශ්‍රමය අවශ්‍යයි. ශ්‍රමිකයන් අවශ්‍යයි වුණා. මොකද ඒවා පටව ගන්න ඕනේ, කිරන්න ඕනේ. ඒක නිසාවෙන් නමුත් පෞද්ගලිකයන්ද කෙලින්ම ඒ අදාළ ස්ථානවලට ඇවිල්ලා, පාවරට ඇවිල්ලා අවශ්‍ය මිනිස්සුම සැකගෙන යනවා. ඒගොල්ලෝ වාහනත් ගේනවා. අවශ්‍ය බෑග් ගේනවා, තරාදි ගේනවා. ඒගොල්ලෝ කිරලා පටවගෙන සේරම කළා ගොවියට රුපියල් 35ට මිලදී අරගෙන ගියා. ඒ ගොවියට සාහනයක් වුණා ඒක. දෙවෙනි කාර්යලා තිබුණා මේ පෞද්ගලිකයන්ද ඒ ගොවියන්ට ලබා දුන්නා බිත්තර වී, සමහරට ලබා දුන්නා පොහොර. එතකොට අනිත් මුදල් මේ වශයෙන් ආධාර කරලා තිබුණා. ඒතකොට ගොවියා බැඳී සිටියා ඒ පෞද්ගල වෙළඳාට තමන්ගේ නිෂ්පාදනය ලබා දෙන්නේ කියලා. මේක දැන් ප්‍රධානම බලපාල තිබුණේ මේ වීලේ මණ්ඩල වී පැමිණීම වැළැක්වීම සඳහා. අපි මේක ගැන සාකච්ඡා කළා බලේ දහවතා මාර්ගෙන් ජනාධිපතිතුමා සාකච්ඡා කළා මේ සම්බන්ධයෙන්. ජනාධිපතිතුමා උපදෙස් දුන්නා ගොවිය දැනුවත් කරන්න දැනුවත් කිරීමක් කරන්න ඔවුන්ට අවශ්‍ය කරන බිත්තර වී පොහොර සහ අනිකුත් සානාධාර රජය මගින් ලබා දෙනවා. ණය ආධාර වුණා ණයත් අපි රාජ්‍ය බැංකු මාර්ගය ලබා කටයුතු කරනවා. ඒ වගේම ඔවුන්ට ඒ අලෙවි මණ්ඩල සඳහා රැගෙන යාමට ප්‍රවාහන පාසුකම් නැත්නම් අපි ඊළඟ උදාම් උදායෙන් මේ ප්‍රවාහන පාසු ලබා දෙනවා. වගේම සොල්දාදු ලබා දීලා ඒ සොල්දාදු මග අවශ්‍ය මිනිස්සුම ලබා දෙන කටයුතු කළා. කියන්නේ කිරුම් මිනුම් පැටවීම ඔක්කොම යුද හමුදා සමාජිකයන්ට අවශ්‍ය සහාය ලබා දුන්නා. අවශ්‍ය අවස්ථාවලදී ලබා දුන්නා. මම කියන්නේ සිරිසියක් කියලා අවශ්‍ය අවස්ථා ඉල්ලන හැම අවස්ථාවකම ඕන ගොවියන්ට ලබා දුන්නා. අපේ ගොවියන්ගේ පවුලේ සමාජිකින් නගොල්ලෝ කරගෙන ගියා. නමුත් වාහන ලබා දුන්නා. අපේ ට්‍රැක්ටර් වල වීටි ගෙනාවේ තැන් වලට. ඒතන ඒ කාර්ය දැනුවත් කිරීම කරන්න අපි සංවිධානය කළා. නමුත් මේ ලංකාවේ දන්නවා ඇති අපේ යුද හමුදාවේ සේනාංක තියෙනවා ආරක්ෂක මූලස්ථාන පිළිබඳ 7ක් ලංකා මාවරණ පරිදි. ඒතකොට ඒ සාමාන්‍ය ඕන ගාම ආරක්ෂක කෙනෙක් අපිට විනාඩි කිහිපයක් ඇතුළත. ඒ කියන්නේ හදිසි අවස්ථාවේදී පැය භාගයක් පැයකට ඕන ගාම නිලධාරියෙක් සම්බන්ධ කරගෙන හැකියාව තියෙන හමුදාව සතු ජාලයක් තියෙනවා. කෙසේ වෙතත් ඔය ආරක්ෂක මූල 7ක් තියෙනවා. කිලිනොච්චිය ආරක්ෂක මූල 7 කිලිනොච්චිය යාපනයේ කිලිනොච්චිය මුලතිව් ආරක්ෂක මූල 7 වන්නි නැගෙනහිර තියෙනවා වැලිකන්ද ඒ වගේම බටහිර තියෙනවා පනාගොඩ මධ්‍යම තියෙනවා දීතලාව. මේ මූලස්ථාන 7 හමුදාපතිතුමා පෞද්ගලිකව කතා කරලා ජෙනරාල්වරු 7 දෙනාට නිලධාරීන් 7 දෙනෙක් කර්නල් නිලධාරීන් 7 දෙනෙක් වහාම පත් කරන්න කියලා දැනුවත් කළා. කළා මට කිව්වා ඒ 7 දෙනාගේ නම් හත අරගෙන වහාම ඒගොල්ලෝ දැනුවත් කරන්න මොකද කළ යුත්තේ කියන එක. එදා මම එදා උදේ කතා කළා අවශ්‍ය වෙන කොළඹට ගෙනාවා. මම මධ්‍යස්ථාන සේනා විද්‍යාලය ශ්‍රී ලංකා විද්‍යාව සේවාවල පනාවට ඇඳී ඉන්නේ. ඒ කාලේ ගණන් උන් දැනුවත් කළා එදා රැම පිටත් කළා. උන්ට උපදෙස් දුන්නා. ඔය දන්නවා ඇති මම හිතන්නේ රටේ පාදිශි ලේකම් කොට්ටාස් තියෙනවා 331ක්. ඒ වගේම ග්‍රාම සේවා අසම් තියෙනවා 13968ක්. එතකොට මම හිතන්නේ 13968න් 9000ක් 14 ප්‍රමාණයක් වී නිෂ්පාදනය කරනවා. එතකොට අපිට අවශ්‍ය වුණා මේ සියලුම ග්‍රාම සේවක දැනුවත් කරන්න. ඒ ළඟ යම් සෑහෙන ප්‍රමාණයක් ඒ 200 වැඩි ප්‍රමාණයක් දැනුවත් කරන්න. එතකොට අපි දැනුවත් කිරීම කරන්නත් ඕනේ, ගොවි නියාමක දැනුවත් කරන්නත් ඕනේ. එතකොට මේ නිලධාරීන් 7 දෙනා ප්‍රමාණවත් උනේ නැහැ. උදාහරණයක් යාපනය ගත්තාම යාපනයේ තියෙනවා පාදිශි කොට්ටාස 15ක්. ඒ 15 ග්‍රාම සේවක කොට්ටාස් 100 ගණක් තියෙනවා. ඒක නිසා අඩු ගානේ නිලධාරීන් 15 දෙනෙක් දුව දෙනවා යාපනයේ දැනුවත් කිරීම පමණක්. මම උදාහරණයක් ගත්තේ ඔබතුමාට. එතකොට ඒ කාර්යය ඊට පහුව මේ බිල්ඩින් සංවිධානය වෙන අතරතුර බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් කරන පැය 7 තුර තමයි මේ කාර්යය කියාවල යෙදුනේ. නැත්තම් මොකද මේ අස්වැන්න නෙලා ගැනීම කෙටි කාලයක් තියෙන්නේ. ඒ සත්‍යයක් දැකලා පද අස්වැන්න ඉවර වෙනවා. ඒක නිසා අපි ආරම්භ කරන යම් නිසා වෘත්තීය පද අස්වැන්න නෙලාගෙන ඉවරයි. ඒක පෞද්ගලිකව අරගෙන පෞද්ගලික වෙලෙන්ද විලිදි කරන් ඉඳලා තිබුණා. ඒ පාර දවස් දෙක තුරට ඒ ජීලා කතා කරලා ඊට පස්සේ ග්‍රාම සේවක ගෙනල්ලා ගොවිනියා හැම ගමක් ගානේ මෙහිල්ලා ගොවි දැනුවත් කළා. අපි මේ තෙල් ලබා දෙනවා. ඒ නිසා මේ වීටි ලබා දෙන්න කියලා. එතකොට ගොවියෝ ගේන පටන් ගත්තා. එතකොට පෞද්ගලිකයන්ට ප්‍රශ්නයක් ආවා රුපියල් 35ට ගන්න කවුද කියලා දුන්නේ නැහැ. අපේ ගොවියෝ දුන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන් සිද්ධ වුණා රුපියල් 50ට වැඩියෙන් 51කට 52 බිලි ගන්න. ඒ වගේම තමයි අපි මේ කාර්ය කරද්දී ගොවියෝ එතනට ආවන් පස්සේ දැන් ගොඩක් වෙලාවට මේකේ මම මේකට සඳහන් කරන්න කැමතියි. මොකද මේ ගොඩක් වෙලාවට මේ මානසික මෙහෙයුමක් නැහැ කියලා මානසික හැඟීමක් නැහැ අපි හමුදාවට කියලා ගොඩක් දෝෂාස් ලක් වෙනවානේ. ජාත්‍යන්තරයෙන් කතා කරනවා මානසික මෙහෙයුම ගැන තාමත් විවේචනය කරනවා අපේ රටේ හමුදාව. නමුත් ඒ ගොවියෝ ඒ වීටි කරන් ගියාන් පස්සේ වී ගබඩා වලට ඉතින් දොර පැකිව රැඳී සිද්ධ වුණා. මොකද වී එක සැරේ විල්ලෝටි 10 15 ඒ තැන් වලට අපි යවුවා. එතකොට ඒගොල්ලන්ට උදේ තේක ලැබුණ නැහැ. තමයි උදේ ආහාර අරගත් නැහැ ගොවියෝ. දවල් ආහාර ලැබුණ නැහැ. සමහර අවස්ථාවේදී එතන සදවදී නිසා මම හමුදාපතිතුමා කතා කරලා ඇහුවා මෙහෙම දෙයක් තියෙනවා. මොකද කරන්නේ අපි කැම ටික අපි කැම දුන්න කවන්නත් ගොවියන්ට. හමුදාපතිතුමා මම බොහොම අගය කරනවා. ඒ අවස්ථාවේදී කිව්වා ඉන්ද්‍රජිත් අපි මේ මානසික මෙහෙම යන අවස්ථාවෙත් අපේ කැම වලට බඩගින්න යුද්ධ කර මිනිසු. අපේ හමුදාවේ තරම් මානසික හමුදාවක් අපිට තියෙන්නේ. අපේ කොල්ලෝ ගන්න අපි ආඩම්බරෙන්න ඕනේ. ඔයා බය නැතුව කොල්ලන්ට ඒ කොල්ලන් කෑම වලින් ගොවියන්ට ආහාර දෙන්න, ගොවියන්ට තේ දෙන්න, බිස්කට් ටික දෙන්න කියලා. ඒ කාර්යය මම කළා. මට බොහොම හැඟීම් බරයි වගේ දන්නේ. එවැනි මානසික හැඟීම් දෙන හමුදාවක් ඉන්න අපි ආඩම්බරෙන්න ඕනේ. ජාත්‍යන්තරයේ මොන වගේ බලපෑම් මොනවද කිව්වත් එදා යුද්ධ කරද්දී බඩගින්නේ අපේ කෑම යුද්ධ කළා වගේම අපේ සොල්දාදුව කෑම්පත් දුන්නා ගොවියන්ට දීලා තමයි ගොවි දිරිමත් කළේ.
ඒ ක්‍රියාදාමයේ ඒ ආකාරයට යනකොට රාජ්‍ය යාන්ත්‍රණය යම් පසුගාමී තත්ත්වයක් මට දැන් දැක්කා. මොකද සමහරදාට සෙන්සුරාද ඉදිරියට මේ බීගබඩා ඇර තිබුණේ නැහැ. ඒකට ජනාධිපතිතුමා දැනුවත් කරන ජනාධිපතිතුමා විසින් ඒක මේ ආරම්භයේදී ජනාධිපති ලේකම්තුමා විසින් අතිරේක ලේකම් කෙනෙක් පත් කළ වෙනම අංශයක් පත් කළා මේක සම්බන්ධීකරණය කරන්න කියලා. එතුමිය ලේකම්වරියක්. එතුමිය මම ඉතාම අගය කරනවා. මම රැය 12ට කතාලා දෙකට කතාලාත් එතුමිය මං ගැන අගය කළා. ඔබ වගේ බ්‍රිගේඩිය කෙනෙක් ලැබිච්ච එක සම්බන්ධයෙන් මම සතුටු වෙනවා. මට ආඩම්බරයි. බෝඩ වෙලා කතා කරන්න මම අවස්ථාව ලබා දෙනවා. කොහේ ඉතින් කියන්නේ මොකද්ද කියන ශණියකින් එතුමිය මං කියන්නේ ප්‍රශ්න අහන්න නැතුව ඉතින් ක්‍රියාත්මක කළා. මම හිතන්නේ මට මොකක්ද දෙන්න අපි මේ ප්‍රශ්නේ අපි යමු මේ දර්ශන කීපයට මේ රාජ්‍ය යාන්ත්‍රණය කියන එක කොතරම් ශක්තිමත්ද කියලා පේන අවස්ථාවක් මේක. රාජ්‍ය යාන්ත්‍රණයේ යම්කිසි පසුගාමීත්වයක් තියෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ චක්‍රලේඛ සහ නීතිය අකුරටම ක්‍රියාත්මක කළා වෙලාවත් එක්ක කටයුතු කරමින් ඉන්නේ. නමුත් මේ දකින්නේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ වෙනත් කාර්යාලවල මේ කටයුතු සිද්ධ වෙන ආකාරය අපි මේ දර්ශන වලට යන ගමන් කියමු. මේක කොහොමද මේ යුද හමුදාව සහ මේ රාජ්‍ය යාන්ත්‍රණය එකට එකතු වුණේ කියලා. මේ ඔබතුමාලත් මේකෙම කොටසක්. නමුත් මේක එකට එකතු වුණා වෙනදට වඩා. චතුර මේ ශ්‍රී ලංකාවේ යුද හමුදාවට වැඩ කරන්න බැරි හැකියාවක් නැහැ. වැඩ කරන්න බැරි කළ හමුදාවක් කළ නොහැක්කක් නොමැත. ඒක මිනිස්සු හිතනවා අපිට හමුදාවට මේ රාජ්‍යාන්තමක වැඩ කරන්න බෑ කියන එක. ඒක මම හිතන්නේ මිත්‍යා මතයක්. දැන් මම වැඩ කරද්දි මම දන්නවා රාජ්‍යාන්ත යමෙන් දුරතාන් තුන එක ජනාධිපතිතුමා තව හමුදාපතිතුමා මාර්ගෙන් ජනාධිපතිතුමා දැනුවත් වුණා. අපිට තිබුණේ අවශ්‍ය උපදෙස් ටික දෙන්න. අවශ්‍ය නායකත්වය දීම තමයි මම කියන්නේ. මේ රාජ්‍යාන්තයට අවශ්‍ය නායකත්වය දීම තුලින් ඒ රාජ්‍යාන්ත්‍රණය නිවැරදි කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මොකද ආරම්භයේදීම මට ජනාධිපති ලේකම්තුමා කතා කරලා කිව්වා මේ ප්‍රශ්නයක් තියෙනවා ගොවියන්ට පද්දුනට ගොවියන්ට මුදල් ලැබෙන ප්‍රමාද වෙනවා කියලා. මම රාජ්‍යාන්ත්‍රණයේ පොඩි මන්දගාමීතාවක් තියෙනවා. මම දැනුවත් කිරීමක් කළා ඒගොල්ලන්ව. ඒ දැනුවත් කිරීම තුල දැන් මම හිතනවා අපේ බලමු අපේ හමුදාව වේගවත්. අපේ වේගවත්තාවේ තරම් ඒගොල්ලන් වේගවත් නැහැ කියලා මම දන්නා රාජ්‍යාන්ත්‍රණයේ වේගවත් වෙලාවට කලාවට වැඩ කරන පිරිසක් තමයි හමුදාව කියන්නේ. ඒක රාජ්‍යාන්ත්‍රණයක් තමයි සහත පොළ වගේ වෙන්න පුළුවන්. නමුත් හැකියාව තියෙනවා නියම නායකත්වයෙන් නියම උපදෙස් ලබා දුන්නාන් පස්සේ බොහොම සුහදව ඒ තත්ත්වයට ගෙන හැකියාව තියෙනවා. අද මම හිතනවා ගොවියෙක් උදේ හාල් ටික වී ටික ලබා දුන්නොත් වැඩිමාගම ඩිපාර්ට්මන්ට් නැත්නම් වියලේ මණ්ඩලයට පැය දෙකක් ඇතුළත අවශ්‍ය මුදල් පණ ලබා ගන්න ඒ තත්ත්වය ඇති කරලා දෙන මම සතුටු වෙන්න පුළුවන්. ඒ හාල් ලබා ගැනීම වී මිලදී ගැනීම අවශ්‍ය කරන කටයුතු කළා වගේම ඒ සම්බන්ධ රාජ්‍යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් අපිටත් රටේ හමුදාපති ඇතුළු රජයට සතුටු වෙන්න පුළුවන්. අපි මේ සංවාදයේ ඔබ නොදකින පැති ඔබ නොදකින මානයන් ඔස්සේ මේ රාජ්‍ය යාන්ත්‍රණය යුද හමුදා යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා. ඒ හින්දා තමයි රට මේ විදිහට දුවන්නේ කොහොමද කියලා තමයි අපි කතා කරමින් ඉන්නේ. ඉතින් කර්නල් අපි මේ සම්බන්ධයෙන් වගේම කතා කරන්න ඕන මේ රාජ්‍ය යාන්ත්‍රණය ගැන කතා කරපුලා සෞඛ්‍ය අංශයත් එක්ක යුද හමුදාවේ මැදිහත් වීම ඔබතුමාලා යුද හමුදා සෞඛ්‍ය බලකාය විදිහට ඒ වගේම රජයේ වසංගත වේදාංශයත් එක්ක කොහොමද මේ එකතුව හැදෙන්නේ? පළවෙනි රෝගියා වාර්තා වෙච්ච තැන ඉඳලා කොහොමද මේ එකතුව හැදිලා ඔබතුමාලා ආවේ? චතුර ඇත්තටම අපි සන්තෝෂ වෙන්න ඕනේ ආඩම්බර වෙන්න පුළුවන් සෞඛ්‍ය සේවයක් ශ්‍රී ලංකාවට තියෙන ඉතාම ශක්තිමත් සෞඛ්‍ය සේවයක්. ඒ ගත්තාම අපේ මහජන සෞඛ්‍ය අංශය ඉතාම ශක්තිමත්. ඒ නිසා තමයි අපිට ලෝකයේ දියුණු රටවල් එක්ක එක මට්ටමට ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ සෞඛ්‍ය දර්ශක වලින්. ඉතින් ඒ වගේම තමයි මේ වසංගතයේදී විශේෂයෙන්ම වසංගත රෝග විද්‍යාංශය විශාල කාර්යභාරයක් මේ විදිහට සිද්ධ කරනවා. විශේෂයෙන්ම ආසාදිතයන්ගේ සමීපතයන් සොයා ගැනීම සහ ඒ අවශ්‍ය උපදෙස් ලබා ගැනීම. දැන් අපි නිරෝධායන කටයුතුත් සියල්ලම පාහේ සෞඛ්‍ය යාන්ත්‍රණය රජයේ යාන්ත්‍රණයත් එක්ක සහ සම්බන්ධතාවයෙන් තමයි සිද්ධ කරේ. ඔවුන්ගේ උපදෙස් සහ ඔවුන් නිරන්තරයෙන් දෙන ගයිඩ්ලයින්ස් කියන්නේ සම්බන්ධයෙන් දෙන උපදෙස් තමයි භාවිතා කරේ. ඉතින් අපි කණ්ඩායම් දෙක අතර ඉතාම හොඳ සම්බන්ධයක් තියෙනවා. ඒ අනුව තමයි අපිට අද ඔබ දන්නවා අද වෙනකොට අපිට මේ අපිට ලබා ගන්න පුළුවන් වෙලා තියෙන ජයග්‍රහණ ලෝකයේ තියෙන හොඳම රටක් බවට පත් වෙන්න පුළුවන් වුණා. මේක ඇත්තටම ජයග්‍රහණයක්ද? මොකද බැලුවම් පස්සේ පළවෙනි අය වාර්තා වෙච්ච පළවෙනි රෝගීන් ප්‍රමාණය වාර්තා වෙච්ච ගිය දින ගන්න. ඊට පස්සේ දෙවෙනි ප්‍රමාණය. දැන් තුන්වෙනිට වාර්තා කරනවා. ඊයේ වෙනකොට ඉතා විශාල ප්‍රමාණයක් රෝගීන් වාර්තා වෙනවා. ඉතින් අපිට ජයග්‍රහණයක්ද මේක එහෙම කතා කරන රණින් පැත්තේ? පෞද්ගලයන් මම විශ්වාස කරනවා ඒක අපි විශාල ජයග්‍රහණ ගොඩක් ලබාගෙන තියෙනවා කියලා මේ වෙනකොට. දැන් ඊයේ තත්ත්වය ගත්තොත් එහෙම අපි සන්තෝෂ වෙනවා අපිට මේ ලබාගෙන තියෙන තත්ත්වය අනුව. ඊයේ තත්ත්වය දැන් මේ වෙනකොට අපි රටේ ඇතුළෙන් රෝගය වාර්තා වීම පහුගිය සතිය පුරාම සිද්ධ වුණේ නැහැ. එක අවස්ථාවක් කරන්න ඔබ දන්නවා ජායල ප්‍රදේශයේ සුදුවැල්ල ප්‍රදේශයේ එක කණ්ඩායමකට රෝගය ඇති වුණා. නමුත් මේ වෙනකොට ඒ කණ්ඩායමුත් සියල්ලම වසංගත රෝග විද්‍යාංශයත් අපේ බුද්ධ්‍යංශයත් එකතු වෙලා මේ වෙනකොට රටේ අංශ කීපයකට ඔළුවිල් කඳවුර එක්කම මුලංකාවිල් කඳවුර ඒ කඳුරුවලට රැගෙන යන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒකම මේ වෙනකොට රෝගීන් වාර්තා වෙන්නේ නිරෝධායන මධ්‍යස්ථානයේ පමණයි. ඒකෙදි තවත් එක සමහර අංශවල තියෙනවා
සැකයක් ඒ රෝග වාර්තාවීම ඒ කඳුර තුළ පැතිරීමක් ද සිද්ධ වෙන්න කියලා. නමුත් අපිට කියන්න පුළුවන් අපි මම පුරාණි කඳවුරේ ඉඳගෙන තමයි මේ කොළඹටාවේ. තින් අපිට ඒ රෝගින් වාර්තා වෙන්නේ ඉතාම සුළු පවුල් කීපයක් තුළ. ඒ පවුල් උදාහරණයක් ඉදිරි මං ගත්තොත් එහෙම අපිට ඔබ දන්නවා කලින් ගර්භණී කාන්තාවක් ප්‍රසූතියකට ලක් වුණා. ඒ කාන්තාව යන කඩේ සැමියයි බිරිඳයි රෝගය වාර්තා වුණා අපි පහුගිය දවස්වල කරපු පරීක්ෂණ වලින්. ඒකම ඒ ගෙදර හිටපු පුතාටත් ඒකම රෝගය වාර්තා වුණා. ඉතින් අපි නිරෝධායන කඳවුරේ තියාගෙන හිටියත් ඒ කට්ටිය ගෙදර හිටියත් මං හිතන්නේ ඒ තත්ත්වයේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ඒතර ඒ කාන්තාව යන කඩේ මුදලාලිගෙන් ඒ කාන්තා ඒ අයගෙන්ද මේ රෝගය ඇවිල්ලා තිබ්බේ මේක. එහෙම වෙන්න ඕනේ. මොකද ඒ එකම රෝගියා ඒ අය සමග සම්බන්ධය තිබුණු මේ රෝගියා තමයි. ඒතකොට අනිවාර්යෙන් අපිට ඒ පළවෙනි රෝගියා වශයෙන් ඒ කියන්නේ ඉන්ඩෙක්ස් කේස් එක විදිහට ඒක තමයි ඒ හම්බෙච්ච ක්ලස්ටර් එකේ අපිට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මම කඩේට ගිහිල්ලා විනාඩි 10ක් 15ක කියලා බඩු ටික ගන්නවනේ. ඒ කෙටි වෙලාව තුළ මේක වැළඳෙන්න පුළුවන් කියන එක නේද? සාමාන්‍යයෙන් සමීප සම්බන්ධතාවයක් කියලා අපි නිර්වචනය කරන්නේ ඒක සමීප සම්බන්ධතාවය විනාඩි 15ක් තියෙනවා නම් තමයි. ඉතින් අපි දන්නේ නැහැ ඒ කොයි විදිහේ සම්බන්ධතාවයක් ඒ කඩේ ඒ බිරිඳයි සැමියා එක්ක මේ රෝගයක් තිබුණාද කියලා. නමුත් අපිට තහවුරු කරන්න පුළුවන් ඒ රෝගය හැදීමට පළවෙනි රෝගියා විදිහට පළවෙනි කේස් එක විදිහට මේ කාන්තාව හිටියා කියලා. මොකද හැම රෝගේ ආසාදිතයෙක්ටම පළවෙනි කේස් එකක් තියෙනවා. මේකදී ඒක තමයි අපිට කේස් එක විදිහට හඳුනගන්න පුළුවන් වුණේ. ඉතින් මම කියන්න ගියේ දැනට රටේ මතයක් තියෙනවා මේ නිරෝධායන මධ්‍යස්ථාන වල රෝගී විශාල වශයෙන් බෝ වෙනවා කියලා. නමුත් අපි පහුගිය දින 3 ඇතුළත පරීක්ෂණ 788ක් පමණ සිද්ධ කරා. එයින් රෝගීන් 17 දෙනෙක් හඳුනාගත්තා. ඒ රෝගීන් සියලුම දෙනා ඉතාම සුළු පවුල් කිහිපයක කණ්ඩායම් කිහිපයක කට්ටිය අපිට පවුල් වශයෙන් හඳුනගන්න පුළුවන් නම් පවුල් 6කින් තමයි ඒ රෝගීන් 17 දෙනාම වාර්තා වුණේ. ඒ නිසා අපි සන්තෝෂ වෙනවා අපිට දැන් මේ වෙනකොට රටේ මේ රෝගය අපිට නිරෝධායන මධ්‍යස්ථාන වලට සීමා කරන්න හැකියාව ලැබිලා තියෙනවා. මේකෙදී ඔබ දත්තනෝ දැන් ඒ කියන්නේ පවුල් 6ක් කියලා සඳහන් කරා මේ අවසාන වශයෙන් ගත්තම. ඒතකොට දවස් 2කින් 30ක් වාර්තා වුණා මේ පරීක්ෂණ ප්‍රතිඵලات එක්ක ඊයේ සහ පෙරේද දවසේ. ඒ වගේම කොහේ හරි යම් ප්‍රදේශවල වාර්තා වීමක් තියෙනවද මේ තැන්න තියෙන තත්ත්වයක් එක්ක උනන්දුවක් දක්වලා තියෙනවා මේ අය මගහැරලා ගින්න. මේ අය උත්සාහ කරේ නැහැ තව කෙනෙකුට රෝගය යම වළක්වන්න. එක්කෝ ඒගොල්ලන්ගේ නොදැනුවත්කම මතද එහෙම නැත්නම් දැනුවත්ව මේ සම්බන්ධයෙන් ඔවුන් හැසිරිච්ච විදිහ වැරදක්ද? ඇත්තටම මම අර පවුල් 6ක් කිව්වේ එක සිද්ධියක් විතරයි බේරුවල සිද්ධිය විතරයි. අනිත් තව මයිලඩි ප්‍රදේශයෙන් තව වාර්තා වුණ අර පාස්ටර්ත් එක්ක හිටපු කණ්ඩායම්. ඔව් ඇත්තටම මේ නොදුනත්කමත් එක හේතුවක්. ඊට අමතරව ඒකදී බලපෑවා ඒ කට්ටිය අපි නිරෝධායන මධ්‍යස්ථානට ගෙනපු වෙලාවේ ඒ කට්ටියව අපිට හඳුනගෙන ගේන්න පුළුවන්. ඒකට විශාලම සහයෝගය ලැබුණේ අපේ බුද්ධ්‍යංශ වලින්. බුද්ධ්‍යංශ වලට හැකියාව ලැබුණා පළවෙනි වලල්ල දෙවෙනි වලල්ල සහ තුන්වෙනි වලල්ල සියලුම වලල්ල මේ වෙනකොට හඳුනාගෙන අවසන්. ඒ හැම දෙනාම වගේ හැම ඒ ක්ලස්ටර්ස් හැම එකෙම මේ පොකුරු හැම එකෙම ඒ රෝගී වාර්තාණු හැම ප්‍රදේශයෙම ඉන්න ඒ වලලු තුනම මේ වෙනකොට හඳුනාගෙන ඉවරයි. ඒ වලලු සියල්ලම මේ වෙනකොට නිරෝධායන මධ්‍යස්ථාන වලට රැගෙන ගිහින් තියෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපි අපේක්ෂා කරනවා දැන් රෝගය මේ රටෙන් වාර්තා වීම අපිට අවම කරගන්න හැකියාව ලැබෙනවා කියලා. ප්‍රථම ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ යුද හමුදාවේදී මේකම මේකේ ඊළඟ කොටස කෙටි ප්‍රශ්නයක් විදිහට ගත්තොත් දැන් සමහර තැනින් වල දෙවනි වලල්ලෙන් තුන්වෙනි වලල්ලට යන්න පුළුවන් ඉඩකඩක් පිළිබඳව කතා වෙනවා. ඒ කියන්නේ සමූහයක් විදිහට සමාජයෙන් මේ වාර්තා වෙයි කියන තත්ත්වය ඔබතුමා නැහැ කියලා කිව්වා. හැබැයි දෙකෙන් තුනට යන්න පුළුවන් ඉඩකඩ සම්බන්ධයෙන් කොහේ හරි තැනක වාර්තා වෙනවා සිදුවීම් වශයෙන් ගත්තොත්. සිදුවීම් වශයෙන් මේ වන විට දෙකෙන් තුනට යන්න විදිහට වාර්තා වුණේ. නමුත් අපි මේ පිළිබඳව ඉතාම පරිස්සම් වෙන්න ඕන. අපි තුන්වෙනි වලල්ලත් අනිවාර්යෙන් පරීක්ෂණයට ලක් කරන්න ඕන. ඉතින් අපි මේ වෙනකොට රජයෙන් තීරණයක් කරන් තියෙනවා සියලුම නිරෝධායන මධ්‍යස්ථානට එන අයවලුන් පරීක්ෂණයට ලක්වන්න. ඒ අනුව කටයුතු කරලා ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත දැන් අපි නිරෝධායන කටයුතු කරන සියලුම දෙනා පරීක්ෂාවට ලක් කරන්න ක්‍රමවේදයක් සකස් කරලා තියෙන්නේ. ඒ ක්‍රමවේදය තුළදී මම හිතන්නේ දිනක් තුල අපිට පරීක්ෂණ 400ක් 300ක් 400ක් ප්‍රමාණයක් සිද්ධ කරන්න නිරෝධායන මධ්‍යස්ථානවල දැන් හැකියාව තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිට යන හැමදෙනාම පරීක්ෂණ කරලා තහවුරු කරන්න එයාට රෝගය නැහැ කියලා. ඒ එක්කම අපි ඒකින් සෑමයටපත් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ හැමදෙනාම මීට කලිනුත් ඒ ක්‍රමවේදය අපි නම් කරා
සියල්ලුම දෙනා දින 14ක නැවත නිවෙස් නිරෝධායනයකට යොමු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ කෙටි ප්‍රශ්න කීපයකට යන්න පුළුවන් අපිට අපිගිරිය මාෆියාව බිඳින්න යනකොට තර්ජන ගර්ජන එහෙම එන ස්වරූපයක් තියෙනවද? සාමාන්‍යයෙන් සහල් වගේ එකක් කිව්වන් ටිකක් ලොකු මාෆියාවක් කියලා නේ ඔබතුමා කිව්වේ. නෑ ඔබතුමාට මම සඳහන් කළා ඔය වචනේ වරපතලකම ඇරුණාන් පස්සේ ඔය මට මං කෙලි මුඩි කෙටිම කියන්නම් කිසිම තර්ජන ගර්ජන මට ලැබුණේ නෑ. නමුත් මම මේකට පිළිතුරක් දෙන්නම් ඒකට. ඔබ දන්නවා දැන් එදා මේ මාර්ච් මෙහෙම යන කාලේ ලෝකෙම අපරාධ බැරි කියපු ඒ රස්සාවාදීන් අපි පෙරද්දුවේ අපි යුදාමු ශ්‍රී ලංකා යුදාමු දාව එදා හිටපු ආරක්ෂක ලේකම් අධිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අද රටේ ජනාධිපති වශයෙන් කටයුතු කරනවා. ඒ වගේම 53 ශ්‍රී ලංකාධිපති වශයෙන් හිටපු කීර්තිමත් හමුදා නායකයෙක් තමයි එල් කමල් ගුණරත්න. ඔව් ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කරනවා. ඒ වගේම එදා 58 ශ්‍රී ලංකාවේ හිටපු බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා ඉතින් පෙරමුණේ පිට යුද නියුවා මං එදා ඔහු ලුත්නන් ජෙනරාල් වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ යුද හමුදා පොතෙන් කටයුතු කරනවා. එදා උස්සම හිටපු ඒ ඉදිරි වලල්ලේ කටයුතු කරපු ඒ ලුත්නන් කර්නල් අද බ්‍රිගේඩියර් ජෙනරාල් වශයෙන් ඔහු සමග මේ හමුදාවට නායකත්වය දෙනවා. ඉතින් මෙවැනි හමුදාව සංවිධාන ශක්තිමත් හමුදාවක් යාන්ත්‍රණයකට කවුරු කෙනෙක් අභියෝග කරන්න සර්ජනය කරන්න කියලා හිතනවා නම් මං හිතනවා ඊට වඩා විහිළුවක් නැහැ කියන එක තමයි කියන්නේ. ඒ ඊළඟ කොටසට ගත්තොත් දැන් මෙතන යම්කිසි තර්ජනයක් තියෙනවනේ ඔබතුමාලගේ. අපි එහෙම කරොත් මෙහෙම කරනවා කියලා. ඒතකොට දැන් මේක එකපාරට අපිට හිතෙන්නේ හමුදා පාලනයක් ඇති කරන්න හදනවා වගේනේ. දැන් කාගේ හරි වීමෝලකට ගිහිල්ලා බලෙන් වීටි කරගෙන ඉවරලා ඔබතුමාලා කියනවා දැන් කොටන්න ඕන. දැන් එහෙම කියලා මේක හමුදා පාලනයක් තත්ත්වයට ඔබතුමාලා ගෙනිච්චා වගේ කියලා හිතෙන්නේ. එහෙම කිසිම දෙයක් නැහැ චතුර. ඒ ගොවියෝ දන්නවා, ඒ රාජ්‍ය ආන්ත්‍රය දන්නවා. අපි කොතරම් දුරට මේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරමින් කටයුතු කරනවාද කියන එක බොහොම පැහැදිලි. ඒ කිසිම තර්කයක් නැහැ. ඒ කියන්නේ ඒක වැඩ කර පුද්ගල දන්නවා. රටේ ඉන්න යම් යම් පිරිස් විසින් කියන්න පුළුවන් මේක හමුදා පාලනයකට මුරා දිනනවාද එහෙම නෙමෙයි කියන්නේ. මේ වගේ මානුෂීය හැඟීම් තියෙන මේ වගේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරමින් ප්‍රජාතන්ත්‍රය සුරකන හමුදාවක් කොහෙවත් නැති කියලා මම විශ්වාස කරනවා. ඒක මම දැන් උදාහරණයක් වශයෙන් ගන්නකො දැන් මම කාර්යසාධක බලකායේ සමාජිකයන් කටයුතු හමුදාපතිතුමා නිසාවෙන් හමුදාපතිතුමා වෙනුවට මම කාර්යසාධක බලකාය වැඩ කරනවා. අමාත්‍ය ඒකත් මත ඉතා කාර්ය ඉතාමත් මනවින් දූරදර්ශන ඉතා බල ජනාධිපතිතුමාගේ කාර්යසාධක බලකාය ආරම්භ කළා. මමත් එතන ආරම්භ ගැට ගියාම දැනගත්ත කොච්චර කාර්යභාර මෙතන කරනවද කියන එක. හමුදාපතිතුමා විසින් මම හිතන්නේ මේ කාර්යයෙන් පස්සේ ඒ කාර්යය මම යොමු කළේ මම එතන වැඩ කරනවා. ඒ තමයි පත්ව නායකත්වය ගැන මම කතාවක් කියන්න ඕනේ. මම හිතන්නේ ඒක නායකත්වය දෙන්නේ ඊට පමාති බැසිල් රාජපක්ෂ ගරු ඇමතිතුමා. එතුමා වගේ රාජ්‍ය නායකයෙක් මම හිත කල මට හම්බ වෙලා නැහැ. ඉතා දක්ෂයෙක් මම හිතනවා අපි අර හමුදාව මම කිව්වාගේ හමුදාවේ හමුදාපතිතුමා කළ නොහැක්ක නොමැති කෙනෙක් ඉන්න වගේම ඒ වගේ කළ නොහැක්ක නොමැති කෙනෙක් තැනක ඉන්න පුද්ගලයා තමයි ඒ අමාත්‍යතුමා බැසිල් රාජපක්ෂ අමාත්‍යතුමා. මම හිතනවා මේක ආරම්භ කළ දැනට සති 3කට වැඩි කාලයක් වෙනවා මේ ආයතන ඒ රාජ්‍ය ආයතන සියලු දේවල් පන්න ගන්නලා තියෙනවා. මම හිතන්නේ මේ කාර්යසාධක බලකාය මගින් සියලු රාජ්‍ය ආයතන කොට කන ගන්නලා තියෙනවා. එතුමා කැපකිරීම ගත්තොත් උදේ 8 9 පටන් ගත්තාම පස්සේ රාත්‍රී 1 2 දක්වා අපි නිදි මරනවා මේ බලකායේ. මම හිතනවා පෞද්ගලික සත් 3 කාලය තුල මම බයදෝ කියනවා. එතුමා මම හිතන්නේ දිවාරේ ගත්තේ නැතේ කොත් එක මන් නිවැරදි. එතුමා විතරක් නෙවෙයි අපිත් අපිට අත උදා වුණා. ඒ තරම් දක්ෂ කැපකිරීම කරන මේ යාන්ත්‍රණ අද මේ තත්ත්වයට ගෙනියන්න කටයුතු කරන නිවැරදි පුද්ගල හමුදා ජනාධිපතිතුමා විසින් නිවැරදි අවස්ථාපත් කළා. එතුමා විසින් ඒ කාර්යය 100% නිවැරදිව 80%ක් වෙනකොට යාන්ත්‍රණය ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා ගෞරවය පිට ආවිය යුතුයි. ඒ සඳහා අපේ හමුදාව වාසියමයි ප්‍රජාතන්ත්‍රවාදයේ රැකින්න කරපු දල් මම අවශ්‍ය මම දැනුවත් කරන්න. දැන් ඔබතුමාලට මේකම අපි දැක්කා බස් රථ එකපාරට සපයන්න වුණා. ඒ වගේම විශ්‍රාමිකයන්ව ගෙනියන්නට උනා. විශ්‍රාමික අපේ අමල තාත්තලා වරගෙන ගියා බැංකු වලට වැටුප් ලබා ගන්න. මේ වගේ යාන්ත්‍රණයක් එකපාර විනාඩි කිහිපයකින් අපි දකිනවා නිර්මාණය වෙනවා. මේක කොහොමද මේ හැදෙන්නේ? අනිකුත් ආයතන කොහොමද සම්බන්ධීකරණය කරන්නේ? අතන මේ සම්බන්ධයෙන් කතා කරද්දී මම හිතන්නේ මේකත් අර මම සඳහන් කළා වගේ මේක අර කලණයක් නොමැත කියන තැනින් තමයි අපි අත ගැහුවේ. ඒක හමුදාපතිතුමා දන්නවා. මොකද ඒක බැසිල් අමාත්‍යතුමා බැසිල් රාජපක්ෂ අමාත්‍යතුමා මම පැහැදිලි කළා. සාමාන්‍ය විශ්‍රාමික අපේ ළඟට ඉන්නවා 6,45,000ක් ඉන්නවා. මේ 6,45,000න් 58,000 පමණයි තැපැල් කාර්යාල මගින් වැටුප් ලබා ගන්න. ඒකට තැපැල් කාර්යාල වලින් පොරොන්දු වෙනවා. ඒගොල්ලෝ තැපැල් කාර්යාල තැපැල් මගින් ඒගොල්ලෝ ගෙදර ගිහලා වැටුප් ලබා දෙනවා කියලා. තව 5,85,000ක් ඉතුරුනා විශ්‍රාමිකයෝ ඒගොල්ලෝ වැටුප් ගන්න ඒගොල්ලන්ට බැංකු වලට එන්න අවස්ථාවක් වුණා. ඒතර මේ විශ්‍රාමිකයෝ වැටුප් ලබාගෙන තමයි ඒගොල්ලන්ගේ මාසෙට අවශ්‍ය කරන බෙහෙත් ලබා ගන්න. ඒතර අපි සාකච්ඡා කළාන් පස්සේ අමාත්‍යතුමා කිව්වා අනිවාර්යයෙන්ම මේ ඇඳුම් නීති තුනේ කාලේ පැවැත්වුණා. දින 2 වෙනිදා 3 වෙනිදා සහ 6 වෙනිදා කියන දින තුන තමයි වැටුප් ලබා දෙන්න තීරණය කළේ. ආයත විශ්‍රාමික ලබා දෙන්න තීරණය කළේ. ඒ අනුව මේක හමුදාවෙන් මේ කාර්ය බාර ගන්න හමුදාවෙන් බස්තාලෙන් අදින්න කියලා. ඒතර මම බොහොම පැහැදිලි කරලා එතුමාත් කිව්වා මේකේ එක ලක්ෂයක් අදින්න. මොකද මේ දවස්වල බස් වල 100ක් අදින්න බෑ.
ඊට කලින් මම කියන්නකො ලංකාවේ බස් ගාන ගත්තාම පස්සේ ඩිපෝ තියෙන 105යි. බස් තියෙන 7000යි. අපි බලනකොට බස් 7000න් බස් 5700යි දුවන ගුවන් තත්ත්වයේ බස් තිබුණේ. හොඳම දේ තමයි ඒ වෙලාවට සිටි බස් ටික ලබා ගන්න එක. මොකද ෆ්‍රී දුවන පඩි ගවනවා, බස් ටික පාක් කරලා තියෙනවා. ඒගොල්ලන් ඉන්ධන කපඩාවල් යටතේ දෙනවා. ඒ නිසා මේකේ යාන්ත්‍රණය කිරීම පහසු වුණා. ඒ නිසා අපි මම එතුමා දැනුවත් කරාම පස්සේ කිව්වා ඒ CTB බස් ගන්න බස් මදිනම් තව එළියෙන් හරි එළිය ඕනවා නම් ගන්න කියලා ඒ අවශ්‍ය අනුමැතිය ලබා දුන්නා. නමුත් මම ගණන් හද පෙන්නවා ඒ බස් 5700 තුනත් ලංකාවෙන් ගන්න පුළුවන් මොකද යාපනයේ කිලිනොච්ච මුල තියෙන බස් ඒක වැදගත්කමක් වෙන්නේ නැහැ. වැඩි විශ්‍රාමික සංඝයක් ඉන්නේ ගම්පහ කොළඹ කළුතර නුවර වගේ ප්‍රදේශවල. නමුත් ඒ ප්‍රදේශ 5000 බස් 5700 මොකද ඒ ප්‍රදේශවල නැති නිසා බස් වල අඩුවක් තිබුණා. නමුත් මම ගණන් හදලා පෙන්නවා බස් එක 100 70 වටවන්න බෑ. මේ කාලේ සෝෂල් ඩිස්ටන්ස් තියාගන්න කියලා කියනවා. ඒ නිසා එක සීට් එක කෙනෙක් වයිද ඉඳන්න පුළුවන් උනේ. ඒකට දල වශයෙන්ම ගණන් හදලා බලමු පස්සේ එක 35 ගානේ ලක්ෂයක් අදින්න බස් ඕන කරනවා 2858ක්. ඒක බොහොම පැහැදිලිව එතුමාට කිව්වම එතුමාට මම කිව්වා මේක යුදමදපතිතුමාට කිව්වා. යුදමද කිව්වා අර අපි වල්ලා මේක අතාරින්න බෑ අපි කොහොමද අල්ලන්න ඕනේ මේක අපි කොහොමද කරමු මේක කියලා ඒ මේ මතේ හිටිය අන්තිමට අපි තියෙන කලා තමන්ගේ පෞද්ගලික වාහන තියෙනවා නම් තමන්ගේ ඒ පෙන්ෂන් එක අවශ්‍ය ඩොකියුමන්ට් පෙන්ලේටන් ඒක කොරෝනා කර්ෆියු පාස්යක් වශයෙන් ඒක පාවිච්චි කරන්න කියලා අනුමැතිය දුන්නා. ඒකට වැතිලා මෙතුමා අනුමැතිය දුන්නා. ඒ වගේම ඒ වගේ IEP පොලිස්පතිතුමා දැනුවත් කළා මේකෙන් ඕන්ට අදාළ තැන් වලට යන්න දෙන්නේ කියලා. ඒ අනුව ඕන්ට අවස්ථාව ලබා දුන්නා. කෙසේ වෙතත් ඒ විශ්‍රාමිකයන් 3 ලක්ෂ වැඩි ප්‍රමාණයක් හමුදාවෙන්ගේ බස් රථ ලබාගෙන කටයුතු කළා. ඒ කරන්නකොට අර ඔබ කිව්වාගේ ඔබ විශ්ලේෂණ කළා රාජ්‍ය ලාංඡනයේ රාජ්‍ය යාන්ත්‍රණ සම්බන්ධ වුණා. එතකොට මම හිතන්නේ වුන් දන්නවා. එතකොට එතෙන්දී අපිට දිසාපතිවරු, එතකොට පාජි ලේකම්වරු, ඒ වගේ ග්‍රාම නිලධාරීවරු 100ක් අපි සමසුවතාවට කළා. උන්ගේ සහාය ලබා දුන්නා 100ක්. මම කියනවා මේ අවස්ථාවේ මම විශේෂ මතක් කරනවා මේ රාජ්‍ය යාන්ත්‍රණ සම්බන්ධයෙන්, රාජ්‍ය නිලධාරී සම්බන්ධයෙන් මම හිතනවා මේ දෙකලා මගුණත් මොති මතයක් තිබුණා. ඇත්තටම හැමෝම රජයේ රටේ මතයක් ඔවුන්ගේ යාන්ත්‍රණ ටිකක් පසුගාමී කියන එක. නමුත් මම හිතනවා මේ වෙලාවට මම රට ගැන හිතලා රටේ මේ අවස්ථාව ගැන හිතලා ඔවුන් 100ක් ඔය දාගත්ත බදින මම විශ්වාස කරනවා. මොකද මම පෞද්ගලික කාලේ මම ඒ ජනාධිපති කාර්යාලය බලක වැඩ කරනකොට මම දන්නවා කොච්චර කැපිකමක් කරනවද කියලා. මේ රාජ්‍ය නිලධාරී සෞඛ්‍ය ශේෂ්ඨ ගැන කතා කරලා යුතු වෙන්නේ නැහැ. අනිත් සේරම ආයතන මම හිතනවා ඔවුන් කරන්න පුළුවන් සියලු කැපකිරීම කරනවා. බැංකු පෞද්ගලික ආයතන ගත්තොත් එහෙම අපි කිව්වා බැංකු සේර මරින්න කියලා. ඔවුන් බැංකු වලට ආවා බැංකු සේර මැරියා. ඒ වගේම පාමසි අරින්න කිව්වා පාමසි ඇරියා. අද ගොවියන්ට කිව්වා ඒ සේවන නිෂ්පාදන අරගෙන ආවා. ඒජීල කතාවල කියලා දෙනවා සම්පූර්ණම ඒජීල මාර්ගයෙන් ඒ දැන් මාළු නිෂ්පාදනයේ අතිරික්තයක් තියෙනවා. මම හිතන්නේ මොකද රටවටවන්න නැති නිසා මාළු එක්ස්පෝර්ට් කරන්න නැති නිසා අපි ඒ සීළු මාළු යම් පාජි ලේකම්කරු කතා කරලා ඒක යම් කිසි ක්‍රමවේදයක් සකස් කළා. දැන් කාර්යසභාවේ බලකායෙන් ඕන අවස්ථාවක විනාඩි කිහිපයක් ඇතුළත රටේ ඉන්න පාජි දිසාපතිවරු කතා කරන හැකියාව තියෙනවා එකවර. ඒ වගේම පාජි ලේකම්කරු කතා කරන හැකියාව තියෙන යනුව Tamanට අවශ්‍ය කරන බඩු ප්‍රමාණය අද කතා කරලා ආර්ථික මධ්‍යස්ථව කතා කරලා ඒ වගේ දියෝ සංස්ථා කතා කරලා Tamanට කරගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය කරන සීළු ප්‍රවාහන පාසුකම් ඕනම අවස්ථාවකදී යුදම සපයන ලැබ්ලා ඉන්න වගේම ඉතා ගෙටියෙන් කියන්නම් මේ දැන් දවස් දෙක කලින් මම හිතන්නේ අග්‍රාමාත්‍යතුමා අවුරුදු 12 වෙනිදා කතා කරලා කිව්වා හමුදාපතිතුමාට වාහන රාත්‍රික සන්ධ්‍යා කතා කරලා වාහන 750ක් අවශ්‍යයි එළවලු දින්න ගන්න කියලා. නුවර දඹුල්ල එතකොට කැප්පෙටිපොළ එතකොට තමුත්තේගම මේ වගේ මධ්‍යස්ථ වලින් වගේ ඇඹිලිපියන් කෙසෙල් මම හිතන්නේ හමුදාපතිතුමා ඊළඟට කිව්වා 750ක් පාසු නැහැ ඉලක්කය කළ යුතුයි. ඒ දෙකලා කළා නිදි බලාගෙන මේක කළා. කොහොමද වාහන තිබ්බද එහෙම? වාහන තියෙනවා. වාහන අවස්ථාවක් තියෙනවා වාහන කරන්න පුළුවන්. බැරි කමක් නැහැ. කළ නොහැක නොබෙද කියන අපි ඉන්නවා. හමුදා වාහන ගත්තා. සිවිල් වාහන ගත්තා. අපේ රීදෝ දැම්මා. පටවන්න නැත්නම් ගෙවල් මිසු ගුද්දුවා. සල්ලි දුන්නා. පැටෙව්වා. ඇද්දා. වැඩි ඉවර කළා. ඒකයි අපි හමුදාව කියලා. ඒකයි අපි එක. සතුටුයි. අහන් හිටියා මේ වගේම අපේ රාජාංශනයත් යාර්ජාංශයේ අය කරන කැපකිරීම අවසාන විනාඩි කිහිපයේ තියෙන ඔබතුමාට කර්නල් දැන් මේ සාමාන්‍ය ජනතාවත් එක්ක යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ බලාගෙන කටයුතු කරන්නේ. ඒතර මේ ඉන්නේ ත්‍රස්තවාදීවක්වත් වෙනත් කවුරුක්වත් නෙවෙයි. සිවිල් වැසියෝ. කොහොමද මේකට මුණ දුන්නේ? ඇත්තටම ඒක ලොකු අභියෝගයක් වුණා. ඒ කියන්නේ අපිට මේ 3500ක ප්‍රමාණයක් පළවෙනි වටේදී නිරෝධායන ලක් කරන්න සිද්ධ වුණා. ඒකදී ඔබ දන්නවා අපේ සොල්දාදුවන්ගේ ඇඳුම් මෙට්ට සියල්ලම ගෙනල්ලා ඒ විදිහට තමයි කාර්ය දුන්නේ. මම කියන්නේ ඒ ගැන රටම දන්නවා. ඉතින් ඒකෙදී අපි කවදාකවත් හමුදාවේ තියෙන බලය හෝ කිසි දෙයක් පාවිච්චි කරේ නැහැ. අපි ඒ සඳහා සියලුම නිදහසේ ජනතාවට සිවිල් ජනතාවට ලබා දුන්නා. අපි අපේ දැනුවත් කිරීම අපේ තියෙන පබ්ලික් ඇඩ්‍රස් සිස්ටම් එහෙම නැත්නම් ලවුඩ් ස්පීකර් මාර්ගෙන් දැනුවත් කිරීම කරා නිතරම අපි කියන විදිහට ඉන්න මීටරේ පරතරය තියාගන්න තමන්ගේ කාමරවලටලා ඉන්න. නමුත් ඒක ඒ කටයුතු කරන එකේ වාක්‍යම තියෙන්නේ ජනතාවට සිවිල් ජනතාවට. නමුත් අපිට පළවෙනි වටේදී එහෙම ලොකු ප්‍රශ්නයක් තිබුණේ නැහැ.
නමුත් දැන් මේ අපි රට ඇතුළෙන් ජනතාව ගේද්දී ඒ ගැටලුවට අපි දැන්ට මුණ පාලා තියෙන ඒක නිසා තමයි මේ රෝගීන් සංඛ්‍යාව වැඩිවීමකුත් අපිට එක කියන දේ අහන්නේ නැද්ද නිරෝධන මධ්‍යස්ථාන කියලා සරලව තත්ත්වයක් තියෙනවා මොකද ඒ අපි ගමක ඉන්න ජනතාවක් ගෙනලා තියෙන එතකොට ඒගොල්ලන්ගේ සම්බන්ධතාවයන් වැඩි සහ ඒ කට්ටියගේ තියෙන අර කියන දේ අහන්න නැති ගතිය පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා ඒක නිසා අපි නිරන්තරයෙන් ඒගොල්ලන් දැනුවත් කරනවා නමුත් අපිට හමුදාවක් විදියට ඒ අපේ හමුදා බලය පාවිච්චි කරන්න හැකියාවක් නැහැ අපි කටයුතු කරන්නේ සිවිල් ජනතාවක් එක්ක ඒක අය වක්කීමෙන් වැඩ කරන අය වැඩිහිටියන් වශයෙන් තමන්ගේ පොඩි අයත් බලාගෙන මේ කාර්යයට සහයෝගය දෙන එක අපි නිරන්තරයෙන් අපේක්ෂා කරනවා. අවසාන වශයෙන් කෙටියෙන්ම කිව්වොත් ඔබතුමාගේ මේ වෙලාවේ මොකද්ද දෙන්න තියෙන පණිවිඩය විනාඩියක් ඇතුළත? මට කියන්න දෙන්නේ හැමෝම දෙන පණිවිඩේ ගෙදර ඉඳලා අපිට සහයෝගය දෙන්න සාමාන්‍ය ජනතාව ඊට අමතරව නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ජනතාව අපේ උපදෙස් පිළිගන්න ඒකම මේ සටනේදී අපිට තව වැදගත් පණිවිඩයක් තියෙනවා. අපි කියන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යයන් අත්සෝදීම සහ මූුණ නහයකට නොල්ලා සිටීම ඒ පනිවිඩ හරියට ඉතිතියාගන්න පුළුවන්න මහිතන්න අපිට කොරුණ පරාජ කරන්න. බිකිටිය අවසාන වශයෙන් ඔබතුමා සැපයුම් මංශයට සම්බන්ධ හාල් ආහාර ප්‍රශ්නයක් රටේ තියනොද නැද. මම බයතුව කියෙන චතුර මේ හාල් අපි මේ පර විශ්වාධන ගත්තාන් පස්සේ නිෂ්පාදනය රටේ මහකන්නේ ඉතා සරු අස්සනයක් ලැබ තියෙනවා. ඒ ලබා ලැබෙන වීසස් වන්න මාසනමට ප්‍රමාණවත් ඒක සම්බන්ධයෙන් ගණන් බලලා තියෙනවා. ඒක නිසා කවුරු හරි කියනනම් එම හාලිකයක් ඇති වෙනවා හාල් නැති වෙනවා ගන්න මාකට් එකේ විහිළු කතා විතරයි. මම මේ අවුරුදු කාලේ දෙවෙනි කතාවක් ගෙල් තිබුණා. එහෙම දෙයක් ඇති වෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් හමුදාව විසින් අවශ්‍ය කරන යමර ගන්න තියෙනවා. එහෙම සැකයක් ඇති කරගත්තු යුතු වෙන්නෙම නැහැ කිසිම හේතුවක් මත. ඒ වගේම තමයි මේ අවසාන නිසා මම කියන්නම් මගේ අවසාන මිනිත්තු නිසා රටක් වශයෙන් ගත්තාම පස්සේ මම හිතන්නේ අද අපි මේ කොරෝනා සම්බන්ධයෙන් වුණත් ගත්තාම පස්සේ මේක අපි ඉදිරියෙන් ඉන්නවා. ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග හමුදාය මත විශාල ක්‍රියාමාර්ග ගත්ත මේකට මම හිතනවා ඒක ඒ ජනාධිපතිතුමාගේ දුරදාර්ශ ක්‍රියාමාර්ගය මත ජනාධිපතිතුමා සහ රජය විසින් මම හිතනවා විශේෂයෙන් මේ හමුදාපතිතුමා සම්බන්ධයෙන් ලොකු බලාපොරොත්තු තියාගෙන තියෙනවා ලොකු විශ්වාසයක් ගොඩනගාගෙන තියෙනවා ලොකු වක්කීම් පවරනවා කාර්යසාධක බලකායත් එහෙමයි යුදහමුදා පවරන අනිත් සියලුම රාජ්‍ය ආරක්ෂා සම්බන්ධයෙන් විශේෂ යුදහමුදාපතිතුමා ගැන මම කියන්නේ මම හිතනවා එතුමාට බොහෝ කැපකිරීම කර පුද්ගලයෙක් රට ජාතිය වෙනුවෙන් එතුමා මම හිතන්නේ ස්කෑන් යන්ත්‍රයකින් ඔය එයාපෝට් එක යන්න කියලා ගත්තේ යන්න අමාරුයි මොකද එතුමා අතේ යකට අරන් ගියත් ඒකේ එතුමාගේ ශරීරයේ තියෙන පිත්තල සහ යකඩ නිසා ඒක ශබ්ද නැගෙනවා එවැනි කැපකිරීම පුද්ගලයෙක් අද රටේ යුද හමුදාපතිතුමාගෙන් ඉලා තියෙනවා මම රටේ ජනතාව වෙන ගොඩක් බලාපොරොත්තු තියාගෙන විශ්වාස තියාගෙන බොහෝ පැහැදිලිව කටයුතු කරන මම හිතනවා එවැනි පුද්ගලයෙක් මෙවැනි වකවානු මම හිතනවා අපි අද ලෝකයේ ඉතිරිම රටක් වෙනවා මේ කොරෝනා ව්‍යවස්ථාව විශ්ව මුහුණ දෙන රටවල් අතරින් බැලුවම පස්සේ ඒ තත්ත්වය ඇති වුණේ එතුමා වගේ හමුදා නායක හිටීම මත මම හිතනවා එතුමා එතුමා සම්බන්ධ ආඩම්බරෙන් පුළුවන් එවැනි පුද්ගලයෙක් හමුදා නායක වශයෙන් ඉන්න බෙන්ම ස්තුතියි අපි සරලව කියනවා නම් ඇත්තටම මේ වන විට උත්සාහයක් විදිහට අරගෙන තියෙන ක්‍රියාමාර්ග ආරක්ෂක මූලස්ථාන 7ක් යටතේ ආරක්ෂක අංශ බී මිලදී ගැනීම වලට සම්බන්ධලා තිනවා ගබඩා 317ක් අලුත් වැඩියා කරලා තිනවා පැය 48ක් 72ක් අතර කාලය තුලදී ටොන් 25000ක් කරන් තිනවා ආරක්ෂක හමුදා වී අලවේ මණ්ඩලය සමග එකතු වෙලා ඒ වගේම තවත් 25000ක් කුඩා මෝල් හිමියන් සමග තිනවා ඔවුන්ට ආරක්ෂාව සපයලා තිනවා බී මිලදී ගැනීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරලා තිනවා ඒ වගේම ඒ නිසාවෙන් රුපියල් 35ට 30ට ගන්න තිබිච්ච වී ටික රුපියල් 50ට ගොවියට මිලක් කැල්ලා තිනවා. වගේම ගොවියා ඉන්න ස්ථානෙටම ගිහිල්ලා ඒ අයට තේ එකක් දීලා ඒ අයගේ වී ටික කිරලා ආරක්ෂක අංශ ඒ කටයුතු කළා තිනවා. ඒ වගේම අවශ්‍ය යාන්ත්‍රණය සකසලා තිනවා. බස් රථ ප්‍රමාණය කිව්වා බස් කොහොමද ප්‍රවාහනය සඳහා යදෙව්වේ කිව්වා. ඒ වගේම අපි කියවතින් වෛද්‍ය සැපයුම් අංශයට විශේෂයෙන්ම ඔවුන් අවුරුදු 3කට ඉස්සෙල්ලා ඕනම මේ තත්ත්වයකට මුහුණ දෙන්න විශේෂයෙන්ම සිබිආර් එක විදිහට ඔවුන් මුහුණ දෙන්න සූදානම් වෙලා තියෙනවා. ඒ සඳහා පුහුණුව ලැබලා තියෙනවා. ඒ හින්දා යුද හමුදාව ඒ වෙනුවෙන් වසංගත රෝග වෙනුවෙන් මුහුණ දෙන්න වෙනම කැපකිරීමක් කළා තියෙනවා. ඒ පුහුණුවත් එක්ක උන්ට පුළුවන් වුණා නිරෝධායන මධ්‍යස්ථාන හදන්න. ඒ වගේම එහිදී මානුෂීය විදිහට ජනතාව සමග වැඩ කරන්න සිවිල් ජනතාව එක්ක වැඩ කරන්න සිද්ධ වුණේ. එහිදීත් උන්ට පුළුවන් වෙලා තියෙනවා ඒ කටයුතු ඔවුන්ගේ බලය පාවිච්චි නොකර ඒ කටයුතු කරගෙන යන්න. තවත් බොහෝ දේවල් කියුණා ආරක්ෂක අංශ සහ ශ්‍රී ලංකා යුද හමුදාවට තමත් කෙටි කාලයක් ගන්න නිරෝධායන මධ්‍යස්ථානයක් හදන්න පුළුවන්. ඒ කොහොමද කියලාත් අපි කතා කළා. අපිත් එක්ක සම්බන්ධ වුණා දවසේදී මධ්‍යස්ථාන සේවා විධායක ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායේ බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් කන්දනාරච්චි බොහොම ස්තුතියි ඔබට සම්බන්ධ වුණාට. ඒ වගේම අපත් සමග සම්බන්ධ වුණා නියෝජ්‍ය අධ්‍යක්ෂ යුද හමුදා නිවාරණ වෛද්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයේ කර්නල් වෛද්‍ය සවින් සේමගේ මහත්මයා ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරයා බෙහෙන්ම ස්තුතියි ඔබට සම්බන්ධ වුණාට. මේ අපි කතා කරේ අද යුද හමුදා යාන්ත්‍රණයේ රාජ්‍ය යාන්ත්‍රණය සමග එකතුලා වැඩ කරන හැටි. අපි කතා කරමු හිට දවසේ වරාය සහ තවත් ආයතන ක්‍රියාත්මක වෙන හැටි. තවත් දවසක අපි කතා කරමු රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාත්මක වෙන හැටි. මේ අද දෙරන Big Focus.